හොඳයි හැමෝම සාදුකාරයක් පවත්වන්නකෝ. එක්තරා අවස්ථාවක මේ ගුරුවරයෙක් සාමාන්‍ය පන්තියේ ඉන්න ශිෂ්‍යයන්ගෙන් අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒකදී ගුරුවරයා ඇහුවේ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා. එක ශිෂ්‍යයෙක් නැගිටලා උත්තරයක් දුන්නා මට ඕනේ ගුරුතුමනි සතුටෙන් ඉන්න පුළුවන් හොඳ කෙනෙක් වෙන්න කියලා. ගුරුවරයා අනිත් පැත්තට කිව්වා ඔබ ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැහැ ළමයා කියලා. ළමයා අනිත් පැත්තට උත්තරයක් දුන්නා ඔබ ජීවිතේ තේරුම් ගන්න නැහැ ගුරුතුමනි කියලා. හරිද? ඒ වගේ අර සාමාන්‍ය ලෝකේ මොන හරි ප්‍රශ්නයක් යොමු කරනකොට අපේ ටාගට් එකක් තමයි හැමෝම අහන්නේ. සාමාන්‍ය ලෝකයා හිතන් ඉන්න ටාගට් එකෙන් පිට උත්තරයක් ආපු ගමන් ඒක දරා ගන්න බෑ. මොකද ඒ සීමාව ඒ ප්‍රශ්නේ අහපු කෙනා විසින් කලින් ස්පර්ශ කරලා නැති හින්දා. හරිද? ආධ්‍යාත්මික සංවර්ධනයක් නැත්තම් චින්තනයක් අවදි කරගන්නවා කියන්නේ සාමාන්‍ය ලෝකේ මිනිස්සු හිතන් ඉන්න සීමාවෙන් හිතන එක නෙමෙයි. ඒකයි සමහර උත්තර දුන්නාට පස්සේ හිතා ගන්න බැරි වෙන්නේ. තේරෙනවද? මේ ලෝකයේ තුල හරි ලෝකයේ තුල ආලෝකය සහ අන්ධකාරය කියලා කොටස් දෙකක් තියෙනවා. කෙනෙක් ඇහුවොත් එහෙම වඩා වටින්නේ ආලෝකය තුල ඉන්න එකද අන්ධකාරයේ ඉන්න එකද කියලා අපිට නිකම්ම උත්තරයක් තියෙනවා අඳුරට වඩා ආලෝකය හොඳයි කියලා. ඒ හින්දා තමයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සුන්ට ඔය සත්පුරුෂ ආශ්‍රයකින් නැත්නම් ධර්මයකින් Tamanට වඩා ලෝකේ ගැන දන්න උසස් ගුණවත් වැඩිහිටියන්ගෙන් හැමසෙම අවවාද අනුශාසනා ලැබෙන්නේ සමහරවිට අනකිරීම විදියට හරි පව් කරන්න එපා පිනේ ඉන්න කියලා. ඒ මොකද ලෝකයේ ඇතුලේ අන්ධකාරයට වඩා ආලෝකය උතුම් නිසා. ඒ වගේ ලෝකයේ තුල සත්‍ය හොයාගන්න කෙනෙක්ට හොඳම විදිහ තමයි අඳුරෙන් අයින් වෙලා ආලෝකෙ ඉන්න එක. ඒ හින්දා තමයි ඔය කට කැඩනකම් කියන්නේ පින් කරන්න කියලා. හරිද? හැබැයි දැන් මේ පින් කරන්න කියලා කියන කෙනා ඒක දේශනා කරන කෙනා නැත්නම් ඒ අනකිරීම කරපු කෙනා පවා ඒ කියපු දේ නිසානේ අපි මේ හික්මීමට එන්නේ. ඒතකොට එතන වඩා ප්‍රබලයි අර අහගත්ත දැනගත්ත ඒ දේශනාව නැත්නම් ඒ සාකච්ඡාව, ඒ මන්ත්‍රණය. පැහැදිලිද? ඔන්න ඔය මූලික නිශ්චල භාවය නැත්නම් මූලික අර නිදහස් භාවය කෙනෙකුගේ ජීවිතේට ආවහම එයාට අර සාමාන්‍ය ලෝක මිනිස්සු ප්‍රශ්න වලට දෙන උත්තර වලට එච්චර කැමැත්තක් එන්නේ නැහැ. මොකද ඒක කොහොම සාමාන්‍යයි. හරිද? ඒ කියන්නේ දන් නොදී හිටපු මිනිස්සේ කාටවත් කිසිම දෙයක් නොදුන්න මිනිස්සෙට දානේ ආනිසංස කියලා දුන්න ගමන් එයා දන් දෙන්න පටන් ගන්නවා. ඒකේ යාට ලොකු දෙයක් තමයි. හැබැයි ඉතින් දානේ හිටපු මිනිස්සෙට ඒක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. තේරෙනවද? අන්න ඒ වගේ අපිට ඕනම දෙයක් අපි කියන්නේ කික් එකක් එනවා කියලා. අපි නිකන් අමුසිර උත්තේජනය වෙන්නේ අපිට ඒක අලුත් නිසා. හැබැයි අපේ ඒක ජීවිතේම නම් ඒක අලුත් නෑ. තේරෙනවද? ඒ කියන්නේ දැන් නිකන් අපිට හිතන්න අපිට නිකන් අද අකුරු ලියන එක කතා කරන එක එහෙම නිකන් මැජික් වගේද? එහෙම එකක් නෑ නේ. S2 වහගෙන කතා කරන්න පුළුවන්. S2 වහගෙන අකුරු ලියන්න පුළුවන්. කරන්න පුළුවන්නේ. හැබැයි පොඩි ළමයෙක්ට ඒක නිකන් මැජික් නෙමෙයි හිතා ගන්න බෑ කොහොමද මේක කරන්න කියලා. හැබැයි ඒකට අදාළව හික්මෙච්ච නිසා අද ඒක අපිට ගාණක් නෑ. තේරෙනවද? මම අර මුලින්ම මතක් කරපු ප්‍රශ්නේදී සාමාන්‍ය ලෝකේ මිනිස්සු ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ ওই සාපේක්ෂ දත්තත් එක්ක. ඊට එහා අර්ථයක් පෙන්වනකොටම ඒක ගණ්ඩ මනසක් දියුණු වෙනවා ඊටාම අඩුයි. හැබැයි දැන් කෙනෙක් ඇහුවොත් එහෙම සාපේක්ෂ මනසක් තියෙන කෙනෙක් කොහොමද ওই සාපේක්ෂත්වය ඉක්මවල යන්නේ කියලා. ඒකටත් ආයි මට කියන්න වෙන්නේ අර විදිහටම ප්‍රශ්න කිරීම සහ උත්තර ගැනීම තමයි. ඒක හරියට උදාහරණයකට දුන්නොත් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොමද ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක් කියලා කෙනෙක් ඇහුවාම ඉංග්‍රීසියෙන්ම තමයි ඉතින් උගන්වන්න වෙන්නේ. මුලින්ම තේරෙන්නේ අnder දෙමළ වගේ. හැබැයි ඒකත් එක්ක කණ යොමු කරගෙන හිටියොත් යම් යම් අදහස් ටික තමන්ගේ ජීවිතයට එනවා. ඒත් එක්කම අර නුවණ හැකියාව කුසලතාව වෙනවා. පැහැදිලිද? ඔය ප්‍රශ්නේ මම පොඩි කාරණාවක් කියනවා. සතුට සහ හොඳ කෙනෙක් වෙනවා කියන සිද්ධිය අපිට වෙන්න බැරිලා තියෙන හේතුව මේකයි. මම උදාහරණයක් ගත්තොත් එහෙම නිකම්ම මෙහෙම හිතන්න. එක්කෙනෙක් කල්පනා කරනවා මේ මට පොල් සම්බෝලයි බතුයි පරිප්පුයි කන්න තිබ්බනම් ඒක තමයි සැපේ කියලා. ඒ කියන්නේ යා නොකිය කියනවා මට ඒව කන්න ලැබෙන්නේ නැති හින්දා මං ඊටාම ලොකු දුකක ඉන්නේ කියලා. තව කෙනෙක් කල්පනා කරනවා ෆ්‍රයිඩ් රයිස් එකක්වත් කන්න තිබ්බනම් හැමදාම මේ පොල් සම්බෝලයි බතුයි කාලේ පා වෙලා තියෙන්නේ. ඒතර එයාට සාපේක්ෂව දුක තමයි පොල් සම්බෝලයි බතුයි පරිප්පුයි හැමදාම කන්න වෙච්ච එක. ඒ කියන්නේ යා හොයන සතුට තමයි ඒව ටික අයින් කරලා ෆ්‍රයිඩ් රයිස් ඔය හොඳ කෑමක් කන්න ලැබෙන එක. දැන් බලන්න ඔය දෙන්නව එක ළඟ තිබ්බොත්. හරිද? ඔය දෙන්නව එක ළඟ තියලා අපි බැලුවොත් දෙන්නව වෙන වෙනම එක්කෙනෙක් දුක් විඳිනවා පොල් සම්බලයි බතුයි නෑ කියලා. එක්කෙනෙක් දුක් විඳිනවා ෆ්‍රයිඩ් රයිස් නෑ කියලා. හරිද? මේ දෙන්න දෙපැත්තක ඉන්න තාක්නේ මේ දෙන්නට ඔය ප්‍රශ්නේ මහා ලොකු එක නේ. මම නිකමට ඔය දෙන්නව අඳුනලා දීලා මම කියනවා ඔයාට සතුරු වෙන්න ඕන එක මෙයා ළඟ තියෙනවා. මෙයාට සතුරු වෙන්න ඕන එක ඔයා ළඟ තියෙනවා. ඔය දෙන්න මාරු කරගන්න ඔය කතාව කියලා. يعني පරිප්පුයි සම්බෝලයි බතුයි කන්න ඕන මනුස්සයට ඒක දෙනවා ෆ්‍රයිඩ් රයිස් කන්න ඕන මනුස්සයට ඒක දෙනවා මං අහන්නේ ඔය දුක් දෙක මාරු කරලා සතුරු දෙක ලං කරාම ඒ දෙන්න නැවත දුකක් නොවි සතුටින් ඉඳීද? ඒ කියන්නේ සරලනේ මේ වන්දි මෙහෙම දන්නකෝ මට යම් ප්‍රශ්නයක් ලෝකේ තියෙනවා කියන්නකෝ ඒ ප්‍රශ්නෙම වෙන කෙනෙක්ට උත්තරයක් එයාට තියෙන උත්තරේ මට ප්‍රශ්නයක්. ඉතින් ඔය දෙක මාරු කරගත්තොත් මේ ලෝකේ සැනසීමක් තියනවද? එහෙම වෙන්නේ නැහැ නේද? නිකන් ඒක හිතන්නකෝ දැන් ඕකම ඔය විදිහට කල්පනා කරලා බලන්න අපිට ප්‍රශ්නයක් තියෙනකොට අපි හොයන්නේ උත්තරයක් නේ. ඒ උත්තරය අපිට ලැබුණා කියලා කවදාවත් අපිට නිදහසක් ලැබිලා තියනවද?
එහෙම වෙන්නෙත් නැහැ. මං කියුක පැහැදිලිද? මං ඉස්සෙල්ලා උදාහරණයකට දුන්නේ අපිට තියෙන ප්‍රශ්නෙට තව කෙනෙක් ළඟ උත්තරයක් තියෙනවා. එයාට වෙන ප්‍රශ්නයක් තියෙනවා. හරිද? එයාට ඕන උත්තරේ තව වෙන කෙනෙක් ළඟ තියෙනවා. ඔය ටික මාරු කරලා දුන්නා කියමුකෝ පසල් එක හැදුවා වගේ. ඒත් ඔය පසල් එක කවදාවත් හරියන්නේ නැහැ. තේරෙනවද? මොකද එක පසල් එකක් හදනකොටම තව හුඟා කියව කැඩලා ගිහිල්ලා. ඒක හරියට කොරෝනා වලට ඉන්ජෙක්ෂන් හෙව්වා වගේ තමයි මිනිස්සු. පළවෙනි ප්‍රභේදයට වෛරස් එකට ඉන්ජෙක්ෂන් එක හොලියනකොට ඊට වඩා එකක් දැන් ඇවිල්ලා. ඒකට හොලියනකොට ඊට හපා එකක් ඇවිල්ලා. පැහැදිලිද මං කියන එක? තමන් ඇතුළෙන්ම ඉමුනිටි එක හැදුවේ නැත්නම් ඉන්ජෙක්ෂන් වලින් කවදාවත් ඕක බේරන්න බෑ. තේරෙනවද මං කියන එක? ඒ වගේ ලෝකයේ ඇතුලේ තියෙන ප්‍රශ්න හොඳට එකක් මතක තියාගන්න අතිශය తాවකාලිකයි. ඕගොල්ලෝ හිතනවට වඩා ඉතාම ඉක්මනට ඔය ප්‍රශ්න ටික ඉවර වෙනවා. තේරෙනවද? يعني ඕගොල්ලන්ට කවුරුහරි නිඳා කරා කියමුකෝ. ওই නිඳාව ජීවිතාන්තය දක්වා තියෙන්නේ නැහැ. තේරෙනවද? ඒවා නිකම්ම ගෙවිලා යනවා. නිකමට හිතන්න ඕගොල්ලෝ සාමාන්‍ය සමාජ මාධ්‍ය භාවිතා කරනවනේ. රැලි කොච්චර ඇවිල්ලා දිනවද ලංකාවේ? මේ ආසන්නම යුගයේ. ඒවන් ලොකු එකක් නැහැනේ. ඒ කාලෙට එක තියෙනවා හැමෝම එක කතා කරනවා ඊට පස්සේ වගේ එකක් නැහැ. තේරෙනවද? අන්න ඒ වගේ තමයි විකන්ති. ඉතින් ඒ හින්දා අපේ ජීවිතෙත් ඔය රැලියන මුහුද වගේ තමයි. රැල්ල එනවා. හරිද? එක රැල්ලක් ආවා කියලා බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මහා මුහුද තමන්ගේ තියෙන මුළු සේසතම අරන් ගියා කියලා මහා මුහුදට බැන ඉන්න ඕනේ නැහැ. ඊළඟ රැල්ලෙන් ඒ ගෙනාපුවටත් වඩා ගොඩබිමට ගාලා යනවා. ඒ වගේ එකක් ඕක. ඒ හින්දා අර අපේ තියෙන්නේ මේ හැමතිස්සෙම එක පැත්තකට පාක්ෂික වීම. අපක්ෂපාතී නෑනේ අපි. අපි පාක්ෂිකයි. කියන්නේ බයස්. ඒ හින්දා අපිට වාසිනකොට අපි සතුට වෙනවා අන්තගාමීව පිස්සෝ වගේ. දුක් වුණාම අන්තගාමීව වඩනවා ડિප්‍රෙෂන් වෙනවා. තේරෙනවද? ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. ඒකයි මම අර හුඟක් වෙලාවට හැමසෙම කියන්නේ තමන් පුළුවන් තරම් අර අතහැරීමේ ගුණය ප්‍රගුණ කරලා තියාගන්න. ඒක වාසිය හැමෝටම. මම ඔය කොච්චර කිව්වත් සතුටක් කෙනෙකුට සතුට නොවී ඉන්න බැහැනේ. දුකක් කෙනෙකුට දුක් වෙනවමනේ. එතකොට ඔය සතුට දුක කියන එක අත්නෝමතිකව අන්තරායි ස්වභාවයෙන් අන්තගාමීව අල්ලන් ඉන්න හින්දානේ ප්‍රශ්නේ. හැබැයි මූල ස්වභාවයෙන්ම දන් දීම වගේ දෙයක් ප්‍රගුණ කරගත්තොත් අතාරින්න පුළුවන් ස්වභාවය ප්‍රගුණ කරගත්තොත් ඒක හරියම වටිනවා. හොඳට බලන්න අපි ජීවත් වෙන ජීවිතේ මහා ලොකු ආයුෂයක් නැහැ. හරිද? අවුරුදු 60ක් 70ක් උපරිම වුණනම් අවුරුදු 100ක් ජීවත් වෙයි. ඒ අවුරුදු 100 ඇතුලේ අපි ගොඩනගාගත්ත මාලිගා හරි පැල්පත් හරි ළමයි හරි දරුවෝ හරි නෝන්ලා හරි ඔය කියන භෞතික සාමාන්‍ය අජීවී වස්තු සහ සජීවී වස්තු සියල්ලම උපරිම අවුරුදු 50කට භුක්ති විඳි. සහ ඒකත් එක දිගට භුක්ති විඳින්න බෑනේ. එපා වීමක් වෙනවා. ඊට පස්සේ අපි ආය අලුතෙන් දේවල් ගේනවා. ඔය මොන විදිහට ඕවා මාරු කළත් අවසානයේදී අවුරුදු 50කට ඇතුළත ඕවා දාලා යන්න වෙනවමයි. ඉතින් නිකරුණේ නටලා ඕවා මත් වෙන හෙන්න දෙයක් නැහැ. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා තව කෙනෙක්ට ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් තව කෙනෙක්ට ඒකෙන් සේවයක් ලැබෙනවා නම් ඒ ගැන හිතන්න එපා. තමන්ට තියෙන ලාභය තමන්ට ලැබෙනවා වගේම වෙන කෙනෙක්ට ලැබෙන ලාභය දැකලා සතුටු වෙන්න. තමන්ට බට්ටියක් හම්බුනහම බඩ පිරෙන්න කෑවම සතුටක් තියෙනවා වගේම අනිත් කෙනාටත් ඒ බඩගිනි නිවුනහම එහෙම සතුටක් එනවා කියන එක මිනිස්සෙක් විසින් තේරුම් ගත යුතුයි. තේරෙනවද? එතකොට යාටයි කියන්න ඕනේ නැහැ ඒක ෂෙයා කරගන්න කියන එක. බෙදාගෙන කන්න කියන එක බුදුහාමුදුරු කෙනෙක්ගෙන් ඉන්න ඕනේ නැහැ. පැහැදිලිද? ඉතින් එතකොට මම ඒක කිව්වේ පින්වත්නි ඔය අපි අසීමාන්තිකව සැලැස්මක් ඇති කරගත්තාම ජීවිතය සම්බන්ධව. කියන්නේ නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න ගියාට පස්සේ පාංශ කූලයටවත් නැත්තම් තමන් මැරෙන මලමිනියක් බවට පත් වෙනවා කියන එකවත් තමන්ට කිසිම වගේ වාක් නැතු වෙනවා. තේරෙනවද? ඒකයි හොඳට බලන්න සාමාන්‍ය මලගේකට ගියත්. හරිද? මිනිස්සු මගුල් ගේක වගේ ඉන්නේ. ඒ කියන්නේ අර මැරිච්ච මිනිස්සයාගේ මලගම ළඟම හිතවතුන් ටිකක් අඬාණීදී ඒගොල්ලෝ ටික වෙලාවකින් කඳුළු පිහද ගන්නවා. තේරෙනවද? අනිත් මිනිස්සු සාමාන්‍යයෙන් ගිහිල්ලා අර කලකොලාලේ වගේ කියෝ මොන හරි කර කර ඔහි ඉන්නවා. ඒ කියන්නේ එහා පැත්තේ Tamanට වෙන්න තියෙන දේ තමයි මේ නිරූපණය වෙන්නේ කියන අදහසවත් එන්නේ නැහැ. මට එක ගිය අවුරුද්දේ හෝ කලින් අවුරුද්දේ එක දවසක ඔය වස් පවාරණය කරන්න යන්න වෙච්ච වෙලාවේ අපි ගියේ ටැක්සි එක. ඒ ටැක්සිය පැදපු රියදුරු මහත්තයා මං හිතන්නේ දමිළ ජාතික මේ මිනිස්සෙක්. හැබැයි අපිත් එක්ක සෑහෙන හොඳට මේ කුළුපගු වුණා. ඒ මහත්මයා අපිට කිව්වේ මේ මොන දේ මම මගේ හරියත් හාමුදුරනේ මලගයක් තියනවා කියලා කිව්වොත් නම් මං යනවා කිව්වා. මං ගම මොකද එහෙම කරන්නේ කියලා. එයා කියනවා මිනිහක් දැක්කහම තමයි කිව්වා අපි මේ දුවන රේස් එක නතර කරන්න ඕනේ කියලා හිතෙන්නේ. මොකද මමත් මේ විදිහට මැරෙනවා කියලා මට එදාට තේරෙනවා කිව්වා. ඒක දකින්න. තේරෙනවද? ඒ හින්දා මං ඒකයි කිව්වේ ප්‍රඥාවන්තයෝ ලෝකේ ඉන්නවා. ඒ හින්දා ඒගොල්ලෝ මේ සාමාන්‍ය ලෝකේ තියෙන සිද්ධි වලින් තමන්ගේ ජීවිතේ විමුක්තියක් උදෙසා තීව්‍ර කරගන්න දිශාගත කරගන්න උත්සාහ කරනවා හැමතිස්සෙම. මම කියන්න හේතුව මහා බෝසතාණන් වහන්සේ පවා සතර පෙරනිමිති දැකීමෙන් තමයි මේ සසරේ තියෙන දුක්ඛිත ස්වභාවයට ට්‍රිගර් වෙන්නේ. අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි අපි ওই පෙරනිමිත දකින්නේ නැහැ. ඒකනේ ඒකට කියන්නේ පෙරනිමිත්ත කියලා. අර උත්කර්ෂවත් ක්ලයිමැක්ස් එකට තියෙන පෙරනිමිත්ත ඔය. තේනවද? ධර්මාබෝධයට සම්බුද්ධත්වයට අවබෝධ කරගන්න තිබ්බ පෙරනිමිති ටික ඔය තියෙන්නේ. ඒක දැක්කේ නැත්නම් ඒක මිස් වුණා නම් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ.
ඒක අමතක කරන්න එපා. සියලු බෝධි සම්භාර පුරපු ජෝතිපාල මානවකයා ඊළඟ අත්බැවේ බුදු වෙන හිටපු කෙනා. ඊළඟ බුදුහාමුදුරුවෝ ඉදිරියේ ඉන්නේ උන්වහන්සේ. හැබැයි උන්වහන්සේ ඔච්චර සම්භාරයන් පිළිලත් බුදුහාමුදුරුවෝ පහළලා ඉන්නවා බණහඬයන් කිව්වහම ඒක පිළිගත්තේ නෑනේ. තේරෙනවද? ඒකයි මම මෙතන කියන්නේ හැමතිස්සෙම කරපු කර්මය කියන එක, කරපු ක්‍රියාව කියන එක, කායික මානසික වාචික කියන ක්‍රියා අපි ගන්න තීරණයට උපනිශ්‍රයක් දෙනවා මිසක කරපු ක්‍රියා නිසා ඵලයක් එන්නේ නැහැ. ඕගොල්ලෝ පාරේ වාහනේ ලවන් යනකොට තුම්මන් හන්දියක් තියෙනවා. ඔය තුම්මන් හන්දියේදී ඕගොල්ලෝ තීරණය කරන්න එපායි දකුණට හරවනවද වමට හරවනවද කියලා. නැත්තම් පැදන් ආපු ප්‍රැක්ටිස් එකෙන් හැර වෙන්නේ නැහනේ. මිනිස්සෙකුයි බූරුවෙකුයි එකම පාරකට අතෑරියොත් ඒ දෙන්න වැවිදන් යනවා තමයි. හැබැයි මිනිස්සයා හන්දියක් දැක්කම තීරණය කරනවා මොන පැත්තද හරි මොන පැත්තද වැරදි කියලා. බූරුව හැම තීරණය කරන්නේ නැහැ. යන්නම් වාලේ යනවා. තේරෙනවද? ඒකට තේරෙනව නේද? බූරු වාසයේ ගමන් කිරීම තමයි ඔය කර්මවාදී කියලා කියන්නේ. හරිද? හේතුඵල ධර්මතාවය නැත්තම් ලෝකෙ තියෙන යථාර්ථය දන්නවා කියන්නේ අර තීරණය ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකයි ධර්මයත් එක්ක කල්පනා කරනකොට කර්මයට ලොකු ඉඩක් දෙන්නේ නැත්තේ. තේරෙනවද? ඒ කියන්නේ අපි කර්මයක් නිසානේ මෙච්චර දුක් විඳින්නේ. අපිට මොනවා හරි ප්‍රශ්න ආපු ගමන් අපි කෙලින්ම අපි කරපු දේවල් නිසා, අරගොල්ලෝ කරපු දේවල් නිසා, කලින් ආත්මේ කරපු දේවල් නිසා කියලා ඕකෙම ඇඹරි ඉන්නවා. හිත හදාගන්න මට්ටමට ඔක ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිත ඊටාම විශ්ෝපෙච්ච මිනිසෙට කර්මයේ ආදීනව පෙන්නුවාම, සසරේ භයානක බව පෙන්නුවාම ඒකෙන් හිත හැදෙනවා. මම කියන්නේ ඒකේ වැරද්දක් කියන එක නෙමෙයි. මම කියන්නේ අවසාන කෙරවලට එනකොට අපි ඕනම දෙයක් හිතලා හිත හදාගන්න තැනට අවිල්ලා තියෙනවා නම් බොහෝ දුරට ඕගොල්ලෝ පාවිච්චි කරලා තියෙන කර්මය තමයි. හරිද? කර්මවාදීව මේක බැලුවා කියලා හරියන්නේ නැහැ. හරිද? මෙතන තියෙනවා තීරණය ගැනීමේ හැකියාව. ඒකට තමයි අර ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ. කියන්නේ මේ ෆිලොසොෆි එකේ වටිනම දේ තමයි ස්වාධීනත්වය කියන එක. හරිද? පරාදීන නොවන ගතිය. ඕගොල්ලෝ යම් කිසි સિદ્ધාන්තයකට ජීවිතේ දානවා කියන්නේම පරාදීනයි. මම අර වරකට කිව්ව මතකද නැහැ මේ ධම්මෝ හවේරක්කති ධම්මචාරී කියන එක ධර්මයේ විසින්ම ධර්මයේ රකින්නා රැකෙනවා කියන අර්ථය. අපි ඕක ගන්නේ මේ ධර්මයේ කියලා මොකක් හරි දෙයක් තියෙනවා. මොකක් හරි ස්වභාවයක් තියෙනවා. අපිට පේන්නේ නැති අමනුෂ්‍ය ස්වභාවයක් හරි මේ අදෘශ්‍ය ස්වභාවයක් හරි පවතිනවා. ඒක විසින් අපිව රකින්න වෙන්නද කියලා. එහෙම එකක් නෙමෙයි ඒක කියන්නේ. හරිද? පරිබාහිර දෙයක් හෝ යමක් නිසා මේ අපිව රැකෙනවා කියලා නෙමෙයි කියන්නේ. ඒවට කියන්නේ විශ්වාස. ඒවට කියන්නේ ඇදහිලි කියලා. එහෙම එකක් නෙමෙයි උදාහරණ මතක් කරේ. ධර්මතාවය කියන එක කියන්නේ ලෝකයේ තව කොටසක් නෙමෙයිනේ. පැහැදිලිද? දන්න කෙනාට ධර්මතාවය ඉස්මතු වෙනවා, නොදන්න කෙනාට අධර්මතාවය ඉස්මතු වෙනවා. අයන්න කියන අකුරෙන් විතරයි ඔක වෙනස් වෙන්නේ. ධර්මය අධර්ම වෙන්නේ අයන්නකින් විතරයි ඈ. පැහැදිලි මං කියන එක. ඒ වගේ නුවණැස යෙදෙන්නේ මොන පැත්තටද? ඕනම තැනකින් ගොඩ යන්න පාර හැදෙනවා. මෝඩකම යෙදෙන්නේ කොතනද? ගොඩ යන්න තියෙන තොටුපොළ වලුත් ගිල්ල මැරෙන්න තමයි වෙන්නේ. තනද? ඒ කියන්නේ පීනන්න පුළුවන් මිනිස්සෙට ඕන සාගරයක්, ගඟක්, මුහුදක්, කැලක්, දොලක් අවුලක් නැහැනේ. පීනන්න පුළුවන් මාළු වගේ. පීනන්න බැරි මිනිස්සෙට වතුර ටැංකිය කියන්නේ ගිල්ල මැරෙන්න පුළුවන් තරම්. ඔක ලෝණපල සූත්‍රය බුදුහාම මතක් කරනවනේ. බුදුහාම අහනවා මේ වතුර කෝප්පෙකුයි මේ ඉස්සරහ දෙන කෝප්පෙකුයි මහා ගඟකුයි දෙකක් ගැන හිතන්න. එකම ලුණු ප්‍රමාණය අර කෝප්පෙටයි ගඟටයි එක සැරේ අතාරින්න. ඒ තියෙන වතුර වල රහ වෙනස් වෙන්නේ මොකද කියලා අහනවා එතකොට. ස්වභාවිකයි වතුර කෝප්පේ රහ වෙනස් වෙනවා. ඇයි? වතුර කෝප්පේ සීමා සහිතයි, පටුයි. රාමු වෙලා තියෙන්නේ. පෘතුල නැහැ. සංවෘතයි, විවෘත නැහැ. තේරෙනවද? ගඟ කියන එක එහෙම නැහැ. ගඟට මොනව දැම්මත් රහ වෙනස් වෙන්නේ නැහැ. මහා මුහුදට ලෝකේ තියෙන ඔක්කොම 10 අවතාරණව නේද? හැබැයි ඒක නිකන් විනාශ වෙනවා කියලාද වෙනවද? ඒක විනාශ වෙන්නේ නැහනේ. මහා මුහුදේ ස්වභාවය මොකද්ද? කුණු ටික ආයි දානවා දාපු තැන් වලටම. තේරෙනවද? අක්කර ගණන් ඉතින් කුණු ඊට පස්සේ. ඒ වගේ චින්තනයවදි වෙච්ච කෙනෙක්ට එයාව කුණු කරන්න බෑ. වැහද? මඩ ගහනකොට කවුරු හරි ගල් කැට වලින් පොළු වලින් ගල් මුළු වලින් ගහනකොට බොහෝ දෙනා කරන්නේ මොකද? පැනලා යන එක. දක්ෂම උතරන්නේ. ওই ටික ඇහිඳගෙන තාප්පයක් ගහනවා එකෙම. හරිද මං කියන්නේ? අන්න ඒ වගේ ස්වභාවයක් මේකේ තියෙන. එහෙනම් මම අර මතක් කරන්න ගියේ ඔය දර්ශනය කියන සිද්ධියේදී කරන වැඩේ කියන එකට මූලිකත්වය නෙමෙයි දෙන්න ඕනේ. කෙරෙන්නේ කොහොමද කියන අර්ථයෙන් ඉන්න ඕනේ. අන්න ඒකයි අර කුසලය සහ අකුසලය යන දෙකම දැන ගැනීමම සම්මාදිට්ඨියක් කියනවා කියන එක සාරිපුත්ත හඳුරු මතක් කරන්නේ. සච්චිවංගයේදී. සම්මාදිට්ඨි සූත්‍රයේදී. සම්මාදිට්ඨි සූත්‍රයේ 16 ආකාරයකට සම්මාදිට්ඨි කියනවනේ. ඒකේ මතක් කරනවා කුසලයේද පජානාති කියන මට වෙන නෑ. නුවණින් දන්නවනම් අකුසලයේද නුවණින් දන්නවනම් එහින්ම එය සම්මාදිට්ඨියක්. පහළ අපි හුඟක් වෙලාවට අපි සම්මාදිට්ඨිය හරි අපි හොඳ මිනිස්සෙක් හරි කියලා හිතාගන්නේ කොහොමද? හොඳ දේවල්ම වෙනවා නම් හොඳ දේවල්ම හිතනවා නම් හොඳ දේවල්ම කරනවා නම් අන්න එදාට අපි හිතා ගන්නවා අපි හොඳ මිනිස්සු කියලා. ඒක හොඳකම නෙමෙයි. හරිද? සත්වයා කියනකොට හරි දෙයක් වෙනවා වැරදි දෙයක් වෙනවා. දක්ෂකම කියන්නේ මොකද්ද?
හරි දේ හරි විදිහට තේරෙන්න ඕනේ. වැරදි නම් ඒක වැරදි කියලා තේරෙන්න ඕනේ. තේරෙනවද? අර කියන්නේ මේ කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබපදා දිට්ඨ පදස්ස පුත්තා කියලා. ඒක මොකද කියන්නේ? සිතින් කයින් වචනයෙන් වරදක් වුණොත් පමාවක් වුණොත් සත්‍ය දන්න කෙනා හඟවන්නේ නැහැ කියන කවදාවත්. දැන් අපි කවදා හරි නිවැරදි දෙයක් කියන බය නැහෙනේ. හැබැයි අපි වැරද්දක් කියන සමානට බයයිනේ. මිනිස්සු එක කියයි පහත් කරයි එහෙම හිතනවනේ. ඒ මොකද අපිට අර තියෙන අර ප්‍රිවිලේජස් ටික නැත්තම් අපිට තියෙන ආකර්ෂණය නැති වෙයි කියලා. නේද මම කියන්නේ. එහෙම වෙන්නේ අර අපි අන්තගාමීව වාසියට යන හින්දා. පැහැදිලිද? අවාසිය කියන එක ලෝකේ ධර්මතාවයක් කියන එක අපිට අමතක වෙලා. ඒකයි අර අටලෝ දහම කතා කරනකොට අපි හතරලෝ දහමකට කැමති. ඊටු හතරට කැමති. බුදු බණාසල මතක් කරේ ඔය අටලෝ දහම තමයි මේකේ ස්වභාවය. ඕකට කැමැත්තක් ආවොත් ඕකට ආසාව හරියට ඉපදුනොත් මොනවා කරත් හොල්ලන්න බෑ. පැහැදිලිද? අන්නේ මධ්‍යස්ථ මනස ගොඩනගා ගැනීමට තමයි ඔය මූලිකව හුඟක් වෙලාවට මතක් කරන්නේ මනුස්සකම කියන එක ප්‍රගුණ කරන්න කියලා. ඊට පස්සේ නිවීසනසිල්ල කාම්නස් එක නිදහස් භාවය ප්‍රගුණ කරන්න කියන්නේ ඕකට. නැතු මේ රස්සා කරනට අකමැතිකමවත් බිස්නස් දිනුනට අකමැතිකමවත් නෙමෙයි කියන්නේ මොන ඔයයන් පොඩක් ගැලවෙන්න කියලා. ඒක ഘോഷාකාරී, ව්‍යසනකාරී, වසංගතකාරී. තේරෙනවද? ඒ කියන්නේ නිකමට හිතන්න කෙනෙක් කියන්න පුළුවන් ඉතින් අපි සල්ලි හම්බ කරන හින්දානේ දන් දෙන්නේ කියලා. මං අහන්නේ සල්ලි හම්බ කරන්න යන කාලෙද වැඩි දන් දෙන්න යන කාලෙද වැඩි? ඒක හරියට ඕගොල්ලෝ කොහෙර රටවට යන වාහනයක් ගත්තා වගේ වැඩක්. වාහනේ ගන්නේයි. ගමන් බිමන් යන්න. දවසක් ගත්තොත් එහෙම ගමන් බිමන් කොච්චර පැය ගණන් ගිහලා තියනවද? වැඩිපුර වෙලාවක් තියෙන්නේ ගමන් බිමන් යන එකට වාහනික දූපු එකද? නඩත්තු කරන්න වාහනේ කරච්ච එකේ තියපු එකද? සරල කතාවක් තියෙන්නේ. තේරෙනවද? ඉතින් ඇත්තටම ගමන් බිමන් යන්න ඕන නම් පයින් ගියත් යනවා. පයින් ගියා නම් හැමසෙම ගමන යන්න පුළුවන්. තේරෙනවද? ඒක මං කිව්වේ දැන් අපි අර සාමාන්‍ය ලෝකේ හිතන් ඉන්න චින්තන පරයය අපි හරියට ඒක විනිවිද දකින්න නැත්නම් අපි ඒක පොඩ්ඩක් සීරු මාරු කරගන්න නැත්නම් අපිට වඩා පේන මානිය ඉහළ කෙනෙක් එක්ක අපිට කවදාවත් ඇඩ්ජස්ට් වෙන්න බෑ. ඒ කියන්නේ අපිට ඉහළ කෝණයට යන්න බෑ. ඒකයි ඔය සත්පුරුෂ සංසයෝනේ ඔච්චර අගය කරන්නේ බුදුහාමුදුරුවෝ. පැහැදිලිද? ඒ හින්දා මේ හොඳට තේරුම් ගන්න අර බුදුහාමුදුරුවෝ කියන්නේ ලෝකයට පාව පිරක් වගේ උත්තමයන් වහන්සේ නමක්. ඉර පායනකොට හොඳට හැකියාව ශක්්‍යතාවයේ තියෙන නෙළුම් පොහොට්ටු નિરાයාසයෙන්ම පිපෙනවා. පුප්පවන්න ඕනේ. අනුරාධපුරය වගේ ගියාම ඒ කඩවල වල ඉන්න මල්ලිලා එහෙම සමහර නිලුම් මල් පුපුනවා දැකලා තියෙනවනේ. ටට්ටක් ගාලා පුපුවනවා. දැන් අපිට ඔක දැකලා අපිට හිතෙන්නේ මේ තමයි පිපිච්ච නිලුම් මල් කියලා. ඇත්ත විලේ නිලුමක් පිපිලා තිබ්බම අපි කල්පනා කරනවා මේ මොකද්ද මේ මල කියලා. තේරෙනවද මං කියන එක? නමුත් ස්වභාවිකව නිලුම් මලක් පිපුණාම ඔය පුපුවනවා වගේ නෑ. ඊට වඩා ඊටාම මනරම් විශාලයි සුවඳවත් ඊටාම මනස්කාන්තයි. බලෙන් පිපුවට පස්සේ ඒක හරි නිලුම් මලක් නෙමෙයි. හරිද? ඒ වගේ අපිට වෙලා තියෙන්නේ අපි සාමාන්‍ය ජීවිතයේ අහගත්ත බොරු ටික දිගට අහලා අල්ලපුදිනුත් අහලා ඉස්සරහගෙනුත් අහලා අම්මලා තාත්තලාගෙනුත් අහලා දරුවන්ගෙනුත් අහලා ටීවී වලනුත් අහලා ඔක්කොමෙන් අහලා ඔළුවේ තියෙන්නේ අර බොරුව ඇත්ත වෙලා. එහෙනම් කවදාවත් ගොඩේ යමන්නේ නැහැ. තේරෙනවද? අර බොරුවෙම තමයි මැරිලා යන්නේ. හරිද? එහෙනම් මම මේ කියන කාරණා ටික පොඩ්ඩක් හොඳට බලන්න විමසලා. හොඳේ? මම ඔය කියපු ඔය බොරුව ඇත්ත වීමේ කතාවට මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපි සාමාන්‍යයෙන් මේ ධර්මයේ කතා කරනකොට අපි එක එක න්‍යායන්, පරියායන්, කතන්දර, උපමා, උපමේය එක එක උපුටා ගැනීම උගක් කරනවනේ අපි ඔක. එනේ දේශනාව එක එක පැති වලින් අර්ථ ගන්නකොට එක එක තැන් වලින් අපි උපුටා ගන්නවනේ. හොඳට බලන්න ඔය සියලු උපුටා ගැනීම ඇතුලේ අපිට ඕක අහනකොට අපේ මානසිකත්වය මවනවා, ෆැන්ටසයිස් කරනවා කියන්නේ. කියන්නේ අපි මනක්කල්පිතව ගොඩනගනවා ඒ කියන එක. හරිද? මේ මනක්කල්පිත ලෝකයේ ඇතුලේ අපි දන්නේම නැතුව මම කියන කෙනාගේ ඇවටා එකක් මැවෙනවා වගේ. හරියට නිකන් ගේම් එකක් ගහනවා වගේ. හරිද? ගේම් එක ඇතුලේ ඔයගොල්ලෝ ගේම් ගහලා තිනවනම් ඒ ගේම් එක ඇතුලේ ඉන්නව නේද මම කියලා පෙන්වන්න පුළුවන් කැරක්ටර් එකක්. දැකලා තිනවද? දැන් කාර් ගේම් එකක් ගහනකොට මම එලවන කාර් එක මටත් පෙන්වනව නේද මුලින්ම? අන්න ඒ වගේ. යුද හමුදාවේ හරි වාහන රේසයක් හරි මිනිමාර් හරි මොනවා හරි ගේම් එකක් ඇතුලේ තමන්ව පෙන්වනවනේ. අන්න ඒ වගේ අපි දැන් මෙහෙම කතා බහ කරන් යනකොට දන්නේම නැතුව අර මනසේ ගොඩනගෙන චිත්‍රය ඇතුලේ මම කියන අවතාරයක් හැදෙනවා වගේ. හරිද? අපි ඔන්න ඔය අවතාරයත් එක්ක තමයි සංසන්දනය කරමින් ඉන්නේ මේක. අවාසනාව කියන්නේ දැන් ඒ අවතාරය කියන එක ගොඩ නැගුණට ඒ මනුස්සයාට පොඩ්ඩක් හරි තියෙනවා නම් සංවේදනයක් මේ අවතාරය කියන එක සිම්බල් එකක් විතරයි අර්ථය පෙන්වන්න කියලා කමක් නැහැ. මේකේ අවුල තමයි අර ඇත්තටම පෙන්වන්න ඕන ප්‍රතිරූපය යටපත් වෙලා අර අවතාරය නිවන් දැක්කීම හෝ අවතාරයට සත්‍ය අවබෝධ කිරීම තමයි ප්‍රමුඛ වෙන්නේ. හරිද? ඒකෝර තමයි අවසානදී අපිට හිතෙන්නේ මට තේරුණා දන්නේ නැහැ කියලා එහෙමනේ. මට ඒක තේරුන්නේ නැහැ. මට මේක තේරුණා කියලා හිතෙන්නේ ඔකට. ඒ අර අවතාරයට තමයි ඔක්කොම කරන්නේ. පැහැදිලිද මං කියන එක? අන්න ඒකින්ද තමයි අර න්‍යායන් කලවම් වෙන්නේ. ධර්මයක් පෙන්වුවට පස්සේ හිතා ගන්න බැරි තරම් හිර වෙන්නේ ඒ හින්දා. ඔයගොල්ලන්ට හිතන විදිහට සාමාන්‍යයෙන් බණක් ඇහුවට පස්සේ මොන හරි ලැබෙනවා කියලා හිතනවද?
බණක් ඇහුවාම භාවනා කරාම ලැබෙනවා කියලා හිතනවද? දන් දුන්නා වගේ තමයි යෝග. හරියට දානයක් දුන්නොත් ලැබෙන්නේ නැහැ මොනවද? හරියට සීලයක් රැක්කොත් ලැබෙන්නේ නැහැ මොනවද? හරියට විමසීමක් භාවනාවක් වුණොත් ලැබෙන්නේ නැහැ මොනවද? නමුත් අපිට එහෙම නැහැ. අපිට දානයක් දුන්නොත් ලැබෙන්න දෙයක් තියෙනවා. සිල් රැක්කත් ලබන්න ඕන දෙයක් තියෙනවා. විමසුවත් ලැබෙන්න දෙයක් තියෙනවා. හරිද? මම ඕගොල්ලන්ට මෙතන කියලා දෙනවා මඩ ලොට් එකක් මඩ කන්ටේනරයක් ගිහලා බානවා මෙතන. මං කියනවා මේ ටික සුද්ධ කරලා දෙන්න කියලා. හරිද? අවසානයේ මොනවද ඕගොල්ලන්ට ඉතුරු වෙන්නේ? ඔගොල්ලෝ අතේ මඩ ටිකක් හරි තියාගන්නවා අපි මඩ තමයි අස් කරේ කියලා පෙන්නන්න. තේරෙනවද? හරිනම් Tamanට අතෙන් හෝ පයෙන් හෝ කටින් හෝ වචනින් හෝ පෙන්වන්න දෙයක් ඉතුරු වෙන්න බෑ. මොකද මඩ කියන්නේ අයින් කළ යුත්තා. නැතුව මම මඩ ටික තමයි අයින් කරේ කියලා සාම්පල්ලයක් තියාගන්නේ නැහැ නේ කවුරු. තේරෙනවද? දැන් අපි තුමු ඔය කුණු අයින් කරන මහත්තුරු හැම රස්සාවට මොකද්ද කරේ කිව්වහම මේගොල්ලෝ හැමදාම හවසට අරන් එනවද කුණු කූඩයක් මම මේව තමයි අයින් කරේ කියලා. මං කියන්නේ තේරෙනව නේද? නමුත් අපේ හිත ඇතුලේ තියෙනවා හිඟන යාචක මානසිකත්වයක්. මොකක් හරි යවුවාම මේ ටික තමයි මම රැස් කරගත්තේ කියලා කියන්න ඕනේ. තේරෙනවද? ඉතින් ওই தත්ත්වේ ටික ටික එකතු වුණාම මොකද වෙන්නේ? ඔය කේතල තියෙන්නේ. ඒවා එහෙම සාමාන්‍ය පාවිච්චි කරනකොට කාරම බැඳෙන්නේ. ඒ වගේ තමයි. අර උදේ වතුර ෆිල්ටර් ඒ වගේ තමයි. කාලයක් පාවිච්චි කරනකොට පොඩ රැඳිලා මුලින් තිබ්බ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. කාලයක් ගියාට පස්සේ ඕක ගල් වෙනවා. ඊට පස්සේ නිකම්ම දිර්ලා යනවා. ඒ වගේ අපි මොන හරි දෙයක් අහගන්නකොට ඊතර වෙන්න ඕනේ කියන තැනින් නැත්තම් විමුක්තියක් ලබන්න ඕනේ කියන තැනින් අහගන්නකොට පොඩ හරි එකතු කරගන්නවා නම් මුලින්ම මොකද වෙන්නේ? අර මුලින්ම තිබ්බ ශීඝ්‍රතාවය අඩු වෙනවා. ටික කාලයක් යනකොට ගල් වෙනවා. ඊට පස්සේ හොයාගන්න නැති වෙනවා. එහෙමයි වෙන්නේ. තේරෙනවද? ඉතින් අන්න ඒ හින්දා ඒ මානසිකත්වය අපි ඉහළ දමා ගැනීම අපි තුලින් කළ යුත්තා. හරිද? ඒ හින්දා තමයි කියන්නේ මොනවා නොතේරුණත් කමක් නැහැ. හරිද? කියන මොනවා නිකන් අර දෙමළ පත්තරේ වගේ වුණත් කමකුත් නැහැ. හැබැයි නොකොඩවා අහන්න ඕනේ. හරිද? නොකොඩවා ගිහිල්ලා හම්බෙලා බලන්න ඕනේ මොකද්ද කියන්නේ කියලා. දැන් නිකමට ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න පොඩි කාලේ කියලා දුන්න සමහර සිද්ධාන්ත සමහර වෙලාවට මාස ගණන් ගිහලා දෙනවා තේරුම් ගන්න. හැබැයි අපි අත්නොහර ගිහලා අහලා තිනවා. දැන් හැමෝම ඒ ලෙවල් කරලා තිනෝ නම් හරිද? දැන් ඒ වගේ ඒවා තියෙන සිද්ධාන්ත අපි මේ පොඩි කාලේ නම් අපිට අම්මලු ගන්න පොද. නෑනේ. අවුරුද්දක මාස දෙක තුනක තිබ්බ ප්‍රොජෙක්ට් එකක් නැත්නම් ඒ පීරියඩ් එක අපි දිගට හොයලා යාළුවන්ගෙන් අහලා පත්තරෙන් බලලා ඉන්ටර්නෙට් එකෙන් හොයලා ඔහොම ඉගෙන ගත්තේ. බැරි නෑ කියලා තේරෙනව නේද? ඒ හින්දා පියන්දි මොනවා කරන්න බැරි වුණත් දවසකට බණක් අහන එක භාවනාවක් වඩන එක සුළු හෝ දානයක් කාට හරි තමන්ගේ අතින් දෙන එක නම් කරන්න ඕන එකක්. මම මේ ළඟදී අයියා කෙනෙක් හොඳ කතාවක් කිව්වා. ඒ අයියා කිව්වේ මේ එක දවසක් එයා හිතුවලු සාමාන්‍යයෙන් එයාට මතක තියෙන විදිහට එයා කරපු යහපත් දේවල් මොනවද කියලා ලියන්න ඕනි කියලා. පින් පොත කියන එකේ වර්ෂන් එකක් යමට කිව්වේ හරිද? එයා එහෙම ලියලා බලනකොට තේරුණාලු ඒ කරපු හොඳ ටිකයි. එයා කරලා තින අනම්මනම් හොඳයි කියලා ගන්න බැරි සාමාන්‍ය ජීවිතවල තියෙන්නේ. يعني පිනක් කියලා නිකන් ඒ අර්ථ ගන්න ඒ අදහසක් තියෙනවනේ. එහෙම නොවන සාමාන්‍ය ඒවා. ඒවා ටික අර වගේ නිකන් 100 200 ගුණයක් විතර වැඩි කියලා. දැන් උදාහරණයක් ගන්න තියෙන්න කිව්වොත් එහෙම පිටු 1000ක විතර පොතක පිටු දෙකක් විතර පින්කම් තියෙනවා. ඊටු පිටු ඔක්කොම ඒවා තියෙන සාමාන්‍ය වැඩ ටික. ඉතින් යාට ඒ වෙලේ පොඩි අවයනසක් ආවලු. දැන් මම අර පිටු 998ෙම පුරවලා තියෙන තේරුමක් නැති වැඩ. මේව මතක් කරා කියලා ගතියුත්තක් නැහැ. ඒකට උදාහරණයක් මම කියනවා උපුට තේරුම් ගන්න. ඕගොල්ලෝ අවුරුදු 100ක් ජීවත් වෙනකොට අවුරුදු 80ක් රස්සාව කළා කියන්නේ. ඕගොල්ලෝ රිටයර් වෙච්ච දවසේ ඉඳන් ඕගොල්ලෝ රස්සාව ගැන මොනවා හිතුවත් ඕගොල්ලන්ට වැඩක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ හිත හිර කියලා ඒගොල්ලෝ වල පඩි දෙන්නේ නැහැ. ඕක හොඳට බලන්න රස්සාවෙන් රිටයර් වෙච්ච මිනිස්සුන්ගේ අත්දැකීම් අහලා ආයි රස්සාවට යනකොට මුලින් මහත්යෝ කියලා නැගිටින අර ඉස්සරහා ඉන්න පියන්නවත් නැගිටින්නේ නැහැ ආයි. හරිද? කවුරුත් පැත්ත පලාති ගණන් ගන්නවත් නැහැ. සහ අවාසනාව තමයි තමන් රිටයර් වෙනකොට තමන්ගේ සමකාලීන හැමෝමත් රිටයර් වෙලා. ආයි ඔයා ඒතරට යනකොට දන්න එක මූණක්වත් නැහැ. සාමාන්‍ය මිනිස්සු ඉදිරියට සලකන්නේ. එහෙනම් ගෙදරට වෙලා නිකන් අර පුටුවක් උඩ ඔහේ පාර දිහා බලාගෙන හූල්ල හිටිය කියලා වැඩක් නැහැ කලින් ජීවිතේ ගැන. ඒ ජීවිතේට ඕගොල්ලන්ට දැන් යන්න දුනොත් ගියා කියලා වැඩක් නැහැ කවුරු ගණන් ගන්නෑ. තේරෙනවද? නිකන් හිතන්න ගියාත් මේ අපේ අම්මයි තාත්තයි දැන් ගිහිල්ලා හම්බුනොත් එහෙම අපේ අම්මටයි තාත්තටයි මතකද මං එයාගේ දරුවා කියලා. එහෙම මතක නැහැනේ. ඒ වගේ තමයි. එන මෝඩ මානසිකත්වවල ඉන්න හින්දා නිකරුණේ දුක් වෙලා මැරලා යනවා. තේරෙනවද? ඒකට තමයි පිස්සු කියලා කියන්නේ. ඒකයි හැමතැනම තියෙන්නේ ගොඩ යන්න උපනිශ්‍රයක්. මෝඩයට යට යන්න තැනක්. මං කියව බැලද? ඉතින් මං කියමින් ආවේ අර මානසිකත්වය කියන එක ඇතුලේ අවතාරයක් මවල ඒකට ධර්මයක් අවබෝධ කරන්න ගියාම අපි අතීතය සහ අනාගතේ වෙන්න තියෙන දේවල් එක්ක එක්ක ડિප්‍රෙෂන් එනවා නැත්නම් ඇන්සයිටි එනවා. ඒක හොඳට තේරුණා නේද? බණ කියන එක හරියට ඔයගොල්ලෝ විමසලා ඇහුවේ නැත්නම් අනිවාර්යෙන් මනස ව්‍යාකුල වෙන්න ගන්නවා. ඒ කියන එක තේරෙන්නේ නැති වෙනවා. එතකොට මනස කියනවා තේරෙන්නේ නැහැ. ඒ අස්සෙන් මොකද වෙන්නේ? අපායයි දන්නේ ඕකක් තියෙනවා. හරිද? පිං කරලත් මදි. ඕවා එන්න ඇවිල්ලා නිකන් අර ඔළුව පුරන්න වගේ එනවා අන්තිමට.
පැහැදිලිද? ඒකයි මම කියන්නේ ඔය ඕක වෙන්නේ ඇයි දන්නවද? අර කියන දෙයින් අදහස ගන්න නැතුව කියන දෙයින් කරන්න දෙයක් අරන් යන හින්දා. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ බණ ඇහුවට පස්සේ මම ඕගොල්ලන්ට පිළිකර දෙනවද? ඕගොල්ලෝ හාමුදුරුවන්ට පිළිකර දෙනවද? තියෙන දේ ඕගොල්ලෝ දීලානේ යන්නේ. නැතු මම මොනවද අතර දෙන්නේ නැහැ නේද? දෙන්න දෙයක්වත් නැහැ ඉතින්. 300යි පාත්‍රය දුන්නා කියලා වරුත් තරන් යන්නේ නැහැ නේ. එතකොට එතන තේරෙනවද ඕගොල්ලෝ ධර්ම දේශනාවක අවසානයේ තියෙන දේ අතාරිනවා කියන චින්තනෙන් තමයි ඔය සිම්බල් එක වෙන්නේ. ඒ කියන්නේ පරිස්කාරය පූජා කරන්නේ ඒක හරියට ලොකු අර්ථයක් එකේ තියෙනවා. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණයේ උත්කෘෂ්ඨ ප්‍රතිලාභය තමයි සියල්ල අතහැරෙන එක. නැතුව පින්වන්දි ඕගොල්ලෝ මේ බණහාන එකට නිකන් තුටු පඳුරක් වගේ නම් පිරිකර ගේන්න එක පිස්සුවක් හොඳේ. ඔය බුදුහාමුදුරුවෝ එකතනකදී වැඩලා බණක් කිව්වට පස්සේ ඒ ඉන්න බමුණ පහදිනවා. පැහැදිලා දන් දෙන්න අහනවා. බුදුහාමුදුරුවෝ පිළිගන්නේ බණ කියලා දන් ගන්න තරම් කෙනෙක් නෙමෙයි කියලා කියනවා. තේරෙනවද? ඒ කියන්නේ බණ වලින් හිත පහදලා ගන්නවා මේවා. ඒවා හොඳයි දේවාල වලට ගිහිල්ලා කරන්න. හරිද? මගේ වැඩේ වුණා මෙන්න තුටු පඳුරක්. ඒවා සාමාන්‍ය ලෝකේ වැඩනේ. ඒක නෙමෙයි ආ. ඒක හොඳට තේරුම් ගන්න පිරිකරක් වුණත් පූජා කරනකොට සංඝයා කෙරෙහි අරමුණු කරනකොට ඒ ආපු අර්ථය නිසා හිත පැහැදිලා ඔක දෙන්නේ. ඒකයි අර ඒක සාටක බමුණගේ කතාවේ මතකද? ඒක සාටක කියලා කියන්නේ එක සලුවයි තිබ්බේ. ඒ බමුණටයි බැමිණිට එක සලුවයි තිබ්බේ. බමුණ එළියට ගියොත් බැමිණිට එළියට යන්න බෑ. මොකද ශරීරය වසා ගන්න සලුව නැහැ. බැමිණි එළියට ගියොත් බමුණට යන්න බෑ. මේ දෙන්න කතා වෙලා එක දවසක් බුදුහාමුදුරගෙන් බණ අහන වාරේ ආවේ බමුණට. ඉතින් බමුණ ගියා බුදුහාමුදුරගෙන් බණ අහන්න. බුදුහාමුදුරුවෝ බණ කියනකොට මේ බමුණට තේරෙන්න ගත්තා තමන් කරන්නේ පිස්සු විකාර වැඩක් කියලා ලෝකේ. තේරුමක් නැති ඔහේ නන්නතර වෙච්ච ජීවිතයක යන්නේ කියලා තේරුණා. සත්‍ය කියන්නේ අතිශය ප්‍රණීත ප්‍රිය මధుර දෙයක්. බුදුවරයෙක්ගෙන් බණක් අහන්න ලේසියෙන් ලැබෙන්නේ නැහැ කියන අර්ථය ආවා. තෙරුණ කෙරෙහි ලොකු ශ්‍රද්ධාවක් ආවා. අන්තිමට දේශනාව අවසන් වෙගෙන එනකොට බුදුහාමුදුරුවෝ දේශනාව තුළ මතක් කරපු කාරණා ඉස්මතු වෙනකොට මේ වගේ ධර්මයක් කියන උත්තමයෙක්ට මට මොන හරි දෙන්න තියෙනවා නම් කියන ඔන්න ඔය අදහස ආවා. එනේ අතහැරීමේ වටිනාකම දැකලා. සලුව විතරයි තියෙන්නේ දෙන්න. පළවෙනි සැරේ හිතනකොටත් ආයෙ මතක් වුණා බැමිණිය ගැන. නතර කරගත්තා. දෙවෙනි සැරේත් ආයෙ දෙන්න හිතනවා ආයෙ මතක් වෙනවා දැන් මම මේක දුන්නොත් එහෙම අර මිනිස්සයා කොහොමද ඉන්නේ. තුන්වෙනි සැරේත් ඕක මතක් වෙනවා. අන්තිමට කල්පනා කරා මේ එකක්වත් හිතුවා කියලා වැඩක් නැහැ. මං ළඟ දැන් තියෙන්නේ මේක තමයි තෙරුණට කරන්න තියෙන උත්කෘෂ්ඨම ගෞරවාදරය දක්වන්න. ඉතින් මම මේක දෙනවා කියලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා මේ කියලා පූජා කරා. හරිද? ලොකු යුද්ධයක අවසානයක් වගේ නේ උක. හරිද? ඒතරකොට තමයි කියන්නේ මම දින්නා කියලා හෙන ප්‍රීතියකින් කෑ ගැහුවා. රජතුමාට ඕක ඇහිලා රජතුමා කල්පනා කරා රජ වෙච්ච මම හින්දාදී කවුද දින්නේ කියලා. ඒතර තමයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ බය වෙන්න දෙයක් නෑ රත්තුමනි මේ ධර්මයේ තියෙන වටිනාකම දැකලා මේ මිනිස්සයා මේක පූජා කරේ. ඒ ප්‍රීතියටයි ඔය මම දිනුවා කියලා කතා කරේ කියලා. ඉතින් ඊට පස්සේ රත්තුමා තව සලු දෙනවා. ඒ ටිකත් අර වමුණ කියලා බුදුහාමුදුරන්ට මයි පූජා කරනවා. ඒ වගේ හරිද? ඒකට තේරෙනවද පරිස්කාරයක තියෙන වටිනාකම? ඒ හින්දා බණක් කිව්ව හින්දා එහෙනම් හාමුදුරනේ මේ ටික තියාගන්න වගේ නිකන් 2.50 සිද්ධි නම් තියෙන්නේ. ඒ කියන්නේ මොලේ පෑදිලා නැහැ හොඳේ. ඒකේ අදහස තමයි මේ ඔලු කට්ට ඇතුලේ මැටි තියනවා කියන එක. ස්වාමීන් වහන්සේලාට යම් කිසි දෙයක් මිල කරලා දෙනවා නම් ඒ කියන්නේ අදහස දන්නේ නැතුව. ධර්මයකට මිලක් නියම කරන්න බෑ. ඒකයි අමිලයි නිමිලයි කියලා කොට කියන්නේ. එහෙනම් පින්වන්දි ශ්‍රද්ධාවක් ඇති වෙලායි ඔය පරිස්කාරය දෙන්න ඕනේ. මම ඒකයි මතක් කරේ ඔය ඕනම සුළු දෙයක අර්ථය ඊටාම ගැඹුරුයි. මම දන්නේ ඕන එක තේරෙනවද කියලා කියන එකයි. කියන්නේ මලක් පූජා කරත්, හඳුන් කුරක් පත්තු කරත්, පහනක් දැල්ලුවත්, සිවුරක් පූජා කරත්, ආවාසයක් හදලා පූජා කරත්, බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් හැන්දා පූජා කරත් ඔය හැමතැනම අර අභ්‍යන්තර අතුලාන්ත ඊටාම ගැඹුරු අර්ථය තියෙනවා. ඒකයි ඔය සියලු දෙයින්ම අර්ථය ධර්මයේ දැනගෙන කරපු කෙනා ඉක්මනින්ම සසර කෙලවර කළා කියන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කළේ අර සාරිපුත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ හම්බෙච්ච තැනක බුදුහාමුදුරුවෝ අහනවා මේ පාත්‍රයේ තියෙන දන් මම සාරිපුත්තට බෙදුවොත්ද වඩා ආනිසංස සාරිපුත්ත මට බෙදුවොත්ද වඩා ආනිසංස කියලා අහනවා. තේරෙනවද? අපිට බොහෝ දුරට හිතෙන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරට දන් දුන්නොත් ඒක තමයි ආනිසංස කියලා. හැබැයි ඒක නෙමෙයි උත්තරේ. බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ තථාගත වෙච්ච සම්මා සම්බුද්ධත්වයටපත් වෙච්ච මම කෙනෙක්ට දන් දුන්නොත් තමයි ආනිසංසය වැඩි කියලා. ඒකට අහනවා පදනම මොකද්ද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ දානීය සම්බන්ධ මම තරම් මේ ලෝකේ තව දන්න කෙනෙක් නැහැ කියනවා. කියන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ දානේ කෙලවරටම දන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ අදහස මොකද්ද කියන්නකෝ? යම් දෙයක් සම්බන්ධව හරියට දැනගෙන කරොත් තමයි උත්කෘෂ්ඨ ආනිසංස. නැත්තම් වෙන්නේ නැහැ. නැත්තම් තමන් දන්න තරමට විතරයි. තම නනේ පමණ ඉන්නේ. තමන් දැනගන්නේ. ඉතින් ධර්මය කියන්නේ අපි හිතමු කිලෝ 100ක බරක් කියලා. අවුරුදු 5ක විතර පොඩි එකට කිලෝ 100 දුන්නොත් මැරෙනවනේ. දරා ගන්න බෑ. අවුරුදු 10 කෙනෙක්ට ඒත් අමාරුයි. ඇදන් වගේයි. අවුරුදු 20ක් 30ක් විතර වෙනකොට නම් කිසිම සද්ද බද්ද නැතුව නිකන් උස්සන් ඉදී. තේරෙනවද? ඒ වගේම තමයි ආය අනිත් පැත්තට යනකොට වයසට යනකොට ආය ඇදන් යන්න වෙනවා. ඊට පස්සේ වයසටම ගියාම උඩින් දීපොත් එහෙම මැරලා වැටෙනවා. අන්න ඒ හින්දා තමයි අර කෙස් රැවුල් කළු කාලේ ඔක හොයන්න කියලා මතක් කරලා තිනොච්චර. බෑද? ඉතින් මම ඒක මතක් කරේ
අර අපි යමක් අහනකොට ශ්‍රවණය කරනකොට මමත්වයේ කියලා ගොඩනගා ගන්න ප්‍රතිරූපයට බනස්සවන්න යන්න එපා. ඒක අතිශය මෝඩයි. හරිද? ඒකෙන් කිසිම නිවනක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් එන්නේ සමාධියක් හැදෙයි. සමාධිය කියන එක අර අපි කියන්නේ අර සූදින් ඉෆෙක්ට් එකක් තියෙයි යෝගට. එනේ පොඩක් අර ඩොපමින් පොඩක් ශ්‍රාවය වුණාම අපිට පොඩි සතුටක් එනවනේ. තේරුණා කියන එක. ඒක ලැබෙයි. ඒක ලැබෙන එක පාඩුවක් නැහැ. ඒකේ ඒ සතුට ගැන කිසිම දෝෂාරෝපණයක් නැහැ. හැබැයි ඒකට මුවා වෙලා ඒක තමයි නිවන කියන එක හිතන්න එපා. ඉන්නේ ඕගොල්ලෝ පිටින් නිකන් හිතන්න ඕගොල්ලෝ සෑහෙන අර හරක් වගේ වැඩ කරලා මහන්සි වුණාට පස්සේ ට්‍රිප් යනවනේ. විනෝදචාරිකා යනවනේ. ගිහිල්ලා රිසෝට් වල නවතිනවනේ, හෝටල් වල නවතිනවනේ, හොඳ කාලෙ බිල ඉන්නවනේ. ඒකෙදි සතුටක් නැද්ද? සහැල්ලුවක් නැද්ද? ඒ වගේම එකක් තමයි භාවනාවකින් සාමාන්‍ය මිනිස්සෙක් ගන්නෙ. අර මහා ව්‍යසනකාරී ලෝකයෙන් පොඩ්ඩක් වෙන් වෙලා හිත දිහා බලන් ඉන්න එකේ. තේරෙනවද? හැබැයි යෝගාවචරයේ කියන තැනදී ඒක නෙමෙයි යාගේ පරම අභිප්‍රාය. අරක තමයි භූමිය. ඒ කියන්නේ මහා කැලේකට ගිහලා අපිට ගොවිතැනක් කරන්න බෑනේ. මුලින්ම තියෙන වල් ගස් ගලවලා, ලොකු ගස් ගලවලා, ඒවා කුට්ටි කරලා, කෑලි කරලා අයින් කරලා පිළිවෙලට පිරිසුදු කරන්න ඕනේ. ඒ පිරිසුදු භාවය වගේ තමයි ඔය මහා ව්‍යසනකාරී අර වේගකාරී බලුපොරෙන් ගැවිලා පැත්තකට ඇවිල්ලා පොඩ්ඩක් නිදහසේ ඉන්නවා කියන එක. ඒ නිදහස රාවපොමණින් ඒකට කියන්නේ නිවන කියලා නෙමෙයි. ඒකට කියන්නේ විමුක්තිය කියලාත් නෙමෙයි. ඒකට කියන්නේ අර ආදි බ්‍රහ්මචර්යාවට පොඩ්ඩක් ඉඩහස හදාගත්තා කියන එක. තේරෙනවද? ඒ කියන්නේ අර ඉහළ කන්ද තරණය කරන්න පළවෙනි අඩිය තිබ්බා. තාම තව උඩට යන්න තියෙනවද? මගින් හැරෙන්නත් තව පහරවල් තියෙනවා. ඒව තව ටික සුද්ධ කරගන්න ඕනේ. ඒකයි ඔය කමඨාන සුද්ධ කරගෙන කරන්නේ. දැන් තථාගතයන් වහන්සේ ඉස්සරහා ඉන්න කෙනාගේ ඉන්ද්‍රිය දැකලා ඒ සියලුම ආසයානුසය දැකලා බණ කිව්වට පස්සේ ආයි අහන්න දෙයක් නැහැ. කෙලින්ම අහුවෙනවා. හැබැයි අද වෙනකොට ධර්මයේ කියන්නේ හරියට ඕගොල්ලෝ සුපර් මාකට් එකට ගිහලා බඩු ගන්නවා වගේ වැඩක්. සියලුම දේවල් එතන තියෙනවා. අවශ්‍ය දේ තමන් අරන් යන්න වෙනවා. දැන් ඕගොල්ලෝ සුපර් මාකට් එකට ගිහලා කියනවාද? ඇයි මෙතන කිරි තියලා තියෙන්නේ මට මේව ඕනේ නැහෙනි. ඇයි මෙතන කරවල ඉස්සරහා තියලා තියෙන්නේ මම මේව ගන්න නෙමෙයිනේ ආයේ. ඕගොල්ලෝ එහෙම කියනවාද? නෑනේ. ඒවා තියෙද්දි ඕගොල්ලෝ ඇතුළට ගිහලා අවශ්‍ය දේ අරගෙන බිල ගිහලා යනවා. ඒ වගේ තමයි ධර්මය. ඒතකොට සමහරලාට මේ කියන කතාව සමහර කෙනෙක්ට කිසිම දෙයක් තේරෙන්නේ නැති වෙනවා. සමහර කට්ටියට පොඩ්ඩක් තේරෙනවා. සමහර කට්ටියට තේරුණා කියන අදහසකුත් එනවා. සමහර කට්ටිය කල්පනා කරනවා මේ මම දන්නේ නෙමෙයි මේ කියන්නේ. ඒ මොකද? සුපර් මාකට් එකට ಜಾති පහක 5 දෙනෙක් ගියොත් එක එක මළු වල තියෙන එක එක බඩුනේ. ඉතින් ඒ සියලු බඩු වලට අතනින් කවුන්ටරෙන් සල්ලි ගල යන්න දෙන්නේ. ඒ වගේ එකම ධර්මයේ වුණත් 10 දෙනෙක් 15 දෙනෙක් අහගත්තාම මත 15ක් තියෙන්නේ. මත 10ක් 15ක් වෙනස් වෙනවා. තේරෙනවද? ආසන්න සමාන මතයක් එන්නේ. ඒකයි මම අර හැමතිස්සෙම කියන්නේ. දැන් මෙතන ලයිව් ඉන්න පිටසර ඒකේ ප්‍රශ්න සමහරවල්ට නැහැ. මොකද ඕන ප්‍රශ්න කවුද අනිත් පැත්තට අහන්න පුළුවන්. හැබැයි මේවා රෙකෝඩින් වෙලා හරි ටීවී වල හරි මේවා ප්‍රචාර වෙනකොට ඒකෙන් තමන් දන්න දෙයක් නැවත ඉස්මතු කරගන්නවා මිසක. ඒ කියන්නේ අර බල්ලෙක්ට මස් කට්ටක් දුන්නාම ඒක හපන්න රහයි කියලා හපනවනේ. නමුත් එතන වෙන්නේ මස් කට්ටේ රහකට වඩා තමන්ගේ අර තියෙන වීදුරු මහ තුවාලලා එන ඒ ලේ ටික නේ රමණීය කර කර කන්නේ. ඉතින් ඒ වගේ තමයි ඉස්සරහා ඉඳන් එහෙම අහනවා කියද්දී. ඒනේ පටිගත කරපු හරියට සජීවී නැති වෙච්ච ගමන් තමන් දන්න මතයම දදා ඒක රහ කර කර රමණීය වීමක් වෙන්නේ. නැතුව ඉහළට යamak නැහැ. තේරෙනවද? ඒ හින්දා තමයි ඉතින් බුදුහාමුදුරු පැහැදිලිව දේශනා කරන්නේ සත්පුරුෂ ආශ්‍රය වෙන්න ඕනේ, ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ හැටියට. ඒ වෙනුවෙන් සත්පුරුෂ ආශ්‍රය කරන්න ඕනේ, විමසන්න ඕනේ, තමන් සජ්ජායනා වෙන්න ඕනේ, තමන් ඒ නිදහසේ ඒක හිතන්න ඕනේ. ඔක මම කියනකොට වඩා බලන්න ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය. ඔක පැහැදිලිව තියෙනවා. පිළිවෙලටම තියෙනවා. හරි. ඔය මතක් කරලා තියෙනවනේ උනතර. ඉතින් හින්දා ඒක බලන්න. මම ඉතින් ඒක කියන්න උත්සාහ කරේ මේ ඇත්ත කියන එක පෙන්වන්න හැමතිස්සෙම ගන්න වෙන්නේ බොරුවක්. හරිද? ඇත්ත කියන එක ඉස්මතු කරන්න ගන්න වෙන්නේ බොරුවක්. එතකොට බොරුවම ඇත්ත වෙච්ච ලෝකික ඇත්තක් පෙන්වන්න බොරුවක් ගන්නවා කිව්වම අපිට හිතෙන්නේ ඇත්තක්මයි ගත්තේ ඇත්ත පෙන්වන්න කියලා. තේරුම් මං කියන එක. බොරුව ඇත්ත වෙච්ච සිද්ධියක ඇත්ත පෙන්වන්නත් අරගන්න වෙලා තියෙන්නේ බොරුවක්. දැන් බොරුව ඇත්ත වෙලානේ තියෙන්නේ. එහෙනම් අපිට හිතෙනවා මේ කියන එක තමයි ඇත්ත කියලා. කියන එක ඇත්ත නෙමෙයි ඒක බොරුවක්. හරිද? නමුත් ඒ බොරුව තුලින් ප්‍රඥාවන්තයෙක් තමයි අර ඇත්ත ඉස්මතු කරන්න දක්ෂ වෙන්නේ. පැහැද? කිරි වතුරයි එකට දුන්නාම හංසයන්ගේ ස්වභාවයක් තියෙනවලු නේද? කිරි ටික විතරක් වෙන් කරන වතුර තියලා කියලා. ඔය ෆිල්ටර්ස් වගේ වැඩක්. ෆිල්ටර් එකකට මඩ වතුර දැම්මාම ෆිල්ටර් එකෙන් මඩ ටික තියාගෙන වතුර ටික අයින් කරලා දෙනවා. ඒ වගේ. අන්න එහෙම එකක් තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවද මේ? කියන්නේ තමන් තුල තමයි ඔය ශක්තිය තියෙන්නේ. තමන් තුල තමයි ඔය තියෙන නුවණැසේ ස්වභාවය පවතින්නේ. ඒතකොට ඒක එලිපෙහෙලි වුණොත් තමයි ගොඩ යෑමක් තියෙන්නේ. නැත්තම් බුදුහාමුදුරු ඉස්සරහා ඉඳන් බණ කිව්වොත් එහෙමනම් ගොඩ යන්නේ නැහැ හොඳේ. පැහැදිලිද? මොකද මතක නම් ඕගොල්ලන්ට බුදුහාමුදුරු ඉස්සරහා ඇවිල්ලා බණ අහපු 5 දෙනෙක් ගැන කතාවක් තියෙනවා. එක්කෙනෙක් අහස දිහා බලන් ඉන්නවා. එක්කෙනෙක් අතු කඩ ගන්නවා. එක්කෙනෙක් පොළොව හාරනවා. හරිද? එතන එක්කෙනෙක් විතරයි ධර්ම අවබෝධ කළේ. බුදුහාමුදුරු ඉස්සරහා ඒර ඕගොල්ලෝ හිතන් ඉන්නවා නම් හරි මෛත්‍රී බුදුහාමුදුරු හරි හම්බ වෙලා බුදුහාමුදුරු අපේ ඉන්ද්‍රිය ටික දැකලාම බණ කියයිනේ කියලා. බුදුහාමුදුරුන්වත් එහෙම කරන්න බෑ. බුදුහාමුදුරන්ට හැකියාවක් නැහැ කියන එක මම එතන කියන්නේ. ඉස්සරහා කෙනාට ටියුන් වෙන්නේ නැත්නම් බුදු කෙනෙක්ට බලෙන් කියන්න බෑනේ. ඒක හරියට නිකන් හිතන්න දැන් අම්මලා දරුවන්ට බත් කවනකොට වතුර පොවනකොට කිරි දෙනකොට ඕගොල්ලන්ට මොකද්ද උපරිම කරන්න පුළුවන්? බත් ටික ගෙනල්ලා හොදලා තම්බලා උයලා බෙදලා අනලා
කට ළඟටම ලං කරන්න පුළුවන්. ඕනනම් කට රොබන්නත් පුළුවන්. ඕනනම් කට වහන් ඉන්නත් පුළුවන්. හැබැයි හපලා ගිලින එක යාගේ වැඩක්. ඒ වගේ තථාගතයන් වහන්සේලා කියන්නේ ලෝකේ පහළ වෙච්ච උත්කෘෂ්ඨම සෙනෙහවන්ත අම්මා වගේ කෙනෙක්නේ. අම්මා මෑණී කියන්නේ හින්දානේ. ඉතින් බුදුහාමරණත් ධර්මයේ කියන ඒ ඖෂධය කට ඇතුළටම දාලා දෙන්න පුළුවන්. හැබැයි තමන් ගිලින්න නැත්තම් කරන්න දෙයක් බුදුහාමරණට නැහැ. ඒ වගේ තමයි. බුදුහාමර ඒ හින්දා තමයි අර ධම්මපදේ ගාතාවත් කියන්නේ තථාගතයන් වහන්සේ විසින් මඟ පෙන්වීම විතරයි කරන්නේ. යන නොවන එක තමන්ගේ වැඩක්. පැහැදිලි මං කියන එක. ඇදන් යන්න බෑ වරින් කියලා. තේරෙනවද? ඒකයි පින්වත්නි මෙතන තමන් තුලින් මේ උත්තේජනයක් ලබන්න ඕන තැනක් තියෙනවා. ඒ හින්දා තමයි මම අර වකලාට කියන්නේ ඔය කාමයේ තියෙන ආදීනවේ බලන්න කියලා හොඳට. මේ සාමාන්‍ය ලෝකේ ලස්සන දෙයක් දැක්කම අර පිස්සු බල්ලෝගේ ඇදිලා යන්න එපා. තේරෙනවද? සාමාන්‍ය ලෝකේ හොඳ ලස්සන කෙනෙක් මේ ප්‍රශංසා කරාම ඔයා තරම් කෙනෙක් නෑ කිව්වම ඔයා විතරයි මට ඉන්නේ කිව්වම ඒකට ඇදිලා යන්න එපා හරක් වගේ. ඒක හරියන්නේ නෑ. තේරෙනවද? මොකද ඒකට ගියේ උන් ආයි එළියට ඇවිල්ලා නෑ. බුදුහාමුදුරුවෝ ඕගොල්ලෝ හිතනවද මේ මෝඩ මිනිස්සෙක් කියලා? අච්චර රජසපත් දාලා එළියට ආව කිව්වම බුදුහාමුදුරුවෝ කවුරුත් බැනලා ඇද්ද රාජමාලිගාවේ ඉන්නකොට? කවුරුත් ගහලා ඇද්ද? කන්න බොන අතහැරලා ඇද්ද? මොනවත් කරන්නේ නැහැ. මොකද අගරජනේ. හැමෝම නිකන් තමන්ගේ දරුවගේ රකින්න නැත්තේ. ඉතින් සුදෝරත්තුමා මොකද්ද කරේ කියන්නේ? මහල්ලෝ ලෙඩ්ඩු මලමිනි හිම දකින්නවත් තිබෙන්නේ නැහැ කියලානේ කියන්නේ කතාවල. ඉතින් එච්චරට සුවයක් තිබ්බ ඒ සත්පුරුෂයා මේ කාමයේ ආධිනව සහිතයි කියලා දැකපු සුළු මොහොතෙන් තේරුම් ගත්තාම අරග නිකන් තුක් ගහලා කියලා ගැහුවා වගේ නරන් දාලා ගියේ. පැත්තව බලන්නේ නැහැ නේ. මම ඒකයි කියන්නේ ඉතින් අපිට මොනවද තියෙන්නේ අපිට සොච්චමක්වත් නැහැ බුදුහාමුදුරන්ගේ තිබ්බ ඒ ධනියත් බලයත් එක බලනකොට. ඉතින් අපිට ඒ තියෙන අර කූඹි කකුල අත අරගන්න බැරුණු ඉන්නේ. තේරෙනවද? අපි මේ අපිට නිකන් කයිතනකෝ දැන් දිව්‍යතලෙ එහෙම ගියා කියලා. හරිද? දිව්‍යතලෙ ගියාට පස්සේ හිතනවද මේ තරම්වත් දුකක් පෙනේ කියලා. පැහැදිලි මං කියන එක අවුරුදු 50ක් මනුසාවිෂයෙන් 15ම දිව්‍යතලෙ එක දවසක්. ඒතර දැන් අපි නිකම්ට බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරේ අවුරුදු 80යි. හරිද? එක දවසක් අමතක වෙලා සාමාන්‍ය ජීවිතේ හිටියා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා. අනිත් දවසෙත් වරුවක් විතර ගියා දවසේ මතක් වුණා බුදුහාමුදුරුවන්ගේ. එනකොට පිරිනුණුත් පාල. එහෙමයි වෙන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න කියන්නේ මේ ලැබිච්ච අවස්ථාව තරම් ආය අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ජීවිතේ පවුනට පස්සේ හයියෝ මැරුණනම් හොඳයි කියලා හිතන එක නෙමෙයි වෙන්න ඕනේ. මෙච්චර මහා මෝඩ දෙයක් මට වෙන්නේ ඉපදිච්ච නිසා කියන අර්ථයෙන් උත්තේජනය කරන් හොයන්න ඕනේ කොහොමද මේක නැති කරන්නේ කියලා. නැතුව මලා කියලා කවදාවත් මේක කිසිම විදිහකට සමනය වෙන්නේ නැහැ. භයානකත්වය මලා කියමුකෝ මේකේ. ඊළඟට ඉපදෙනකොට මේ කිසිම දෙයක දැනුමක් නැතුණා අපිට. මේක නිකන් මේ හොඳට කටපාඩම් වෙන්න නැත්නම් අර ගලේ කෙටු වගේ මතක තිය කියලා හිතනවද? කලින් ආත්මෙ මෙච්චර බණ ඇහුවා, ගිල සංඝයාට දන් දුන්නා. එහෙම මතක තිය කියලා හිතනවද? එහෙම මොකෙටම මතක තියෙන්නේ නැහැ. හරිද? පෙරවිසු කඳ පිළිවෙල වගේ හරි නැත්නම් පෙර අර තිබ්බ මතකයක් තිබ්බ පොඩ්ඩක් ඕක තියෙයි. එහෙම බෞද්ධරයට එන්නේ නැහැ. තේරුණා මං කියන එක? එහෙනම් පින්වත්නි මේ ලැබිච්ච වපසරිය ආය අලුතෙන් රීක්‍රියේට් කරන්න බෑ හොඳේ. ඒක පැහැදිලිව තේරුම් ගන්න. හරිද? මේ ලැබිච්ච අංගපසඟත් එක්ක මේ ලැබිච්ච මොලයත් එක්ක මේ ලැබිච්ච වපසරියේ මේ ලැබිච්ච සත්පුරුෂයොත් එක්ක ආයි ඉපදෙන්න වෙන්නේ නැහැ. මං කිව්වේ අර මේ ලෝකේ කිසිම සිද්ධියක් ආයි රිපීට් වෙන්නේ නැහැ. එකම ගඟක් දෙසරයක් බලන්න බෑනේ. ඒ වගේ තමයි. ඒ හින්දා අර ලැබිච්ච අවස්ථාවේ තියෙන මේ සම්භාවිතාවයේ අඩු ප්‍රමාණය තේරුම් ගන්න. ඒකයි දුර්ලභයි කියලා කියන්නේ. අර සුගතෝ අවවාදය බුදුහාමුදුරුවෝ හැමදාම ස්වාමීන් වහන්සේලා මතක් කරා කියන්නේ අවවාදයක් විදියට. දුර්ලභෝ බුද්ධෝපාදෝ ලෝකස්මි. දුර්ලභෝ සද්ධම්මස්සවණං. දුර්ලභෝ මනුස්සත්ව ප්‍රතිලාභෝ. ඒ ටික කියලා තියෙන්නේ ඒ හින්දා. තේරෙනවද? කියන්නේ බුදුහාමුදුරුවෝ හැමදාම මතක් කරනවලු සමහරලාට බුදුවරු පහළ වෙන්නේ කලාතුරකින්, ධර්මයේ හාන් වෙන්නේ කලාතුරකින්, මිනිස්සෙක් කුණේ කලාතුරකින්. ඔය ටික කියනවා. සාරිපුත්ත හාමුදුරුවෝ අනිත් පැත්තෙන් දුක්කර සූත්‍රය කියනවා. මහාන වෙන්න හිතෙන්නේ කලාතුරකින් කියනවා. මහාන වුණත් මහානකමේ රැඳෙන්න වෙන්නේ කලාතුරකින් කියනවා. ඒකයි දුක්කර කියලාම කියන්නේ. දුක්කර කියලා කියන්නේ දුෂ්කරයි කියන එක. තේරෙනවද? දැන් අපිට හිතෙනවා මහාන වුණාට පස්සේ දුෂ්කරයි කියලා. ඒ කියන්නේ මහාන නොවි මහාන වුණාට පස්සේ දුෂ්කර කියලා නිකන් ඉන්නවා. නිකන් හිතන්න ඒකේ තේරෙන්නේ නැද්ද? මම ඒක කියන්නේ ප්‍රඥාවන්තෙන්ට විතරයි කියන දේ තේරෙන්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා නම් පැවිද්ද දුෂ්කරයි කියලා. ඒ කියන්නේ සත්‍ය හොයන්න තියෙන ඒ මාර්ගය දුෂ්කරයි එතනත් හරියට හිටියේ නැත්තම් කියලා සත්‍ය වැහෙන සාමාන්‍ය කාම ලෝකේ කියන්නේ හිතා ගන්න බැරි තරම් දුෂ්කරතාවයක් නේ. ඒක තේරෙන්නේ නැද්ද? තේරුම් මං කියන එක. දැන් ඔයගොල්ලන්ගේ ඇහුවොත් එහෙම මනුස්ස තලයේද වඩා දුක අපායේද වඩා දුක කියලා අපි නිකම්ම කියනනේ අපාය දුකයි කියලා. ඒකට අපාය මනුස්සය කල්පනා කරනවා වගේ එක නෑ මනුස්සයෙක් වුණාම ඊට වඩා දුක වැඩි ඇති. තේරෙනවද? එච්චරට මෝඩයි. තේරෙනවද මං කියන එක? එහෙනම් අපි මේ මම මේ වටෙන් පිටාවෙන් පොඩ්ඩක් මතක් කරේ. කියන්නේ අපිට හම්බ වෙන ඕනම තැනකින් සත්‍ය උලුප්පන්න පුළුවන් තමන් ඒකට ටියුන් වෙනවා නම්. තමන් ඒකට කන් යොමු කරනවා නම් හරි. අන්න ඒ පිණිස තමයි ඔය පින කියන එක තියෙන්නේ. ඒකයි අර මං කිව්වේ අඳුරටපත් නොවි ආලෝකයට යන්න කිව්වේ ඕකට. තනොත් නැතුව ආලෝකේ රමණය කරන් ඉන්න නෙමෙයි. අඳුරක නැති වෙච්ච දෙයක් හොයන්න බෑනේ. ආලෝකයක් ලැබුණොත් නේ හොයාගන්න ලේසි. එතකොට ආලෝකයේද අපිට වටින්නේ ආලෝකය ලැබිච්ච නිසා අර නැති වෙච්ච එක හමුවීමද වටින්නේ. අර නැති වෙච්ච එක හමුවීමයි වටින්නේ. ඒකට ආලෝකය සපෝට් කරා මිසක ආලෝකය නෙමෙයි එතන වැඩ්ඩා. තේරෙනවද මං කියන්නේ? ආලෝකය කියන එක නෙමෙයි ප්‍රමුඛ.
ආලෝකයේ උපනිශ්‍රයක් වුණාරක හොයාගන්න. නැතුව ආලෝකයේ හොඳයි කියලා නෙමෙයි මං කිව්වේ. අඳුර හිටියනම් ඔය එකක්වත් කරන්න වෙන්නේ නැහැ. පැහැදිලිද මං කියන එක? ඒ වගේ පාපී පාපකාරී පහත් ජඩ මිලේච්ඡ ගොඩේ ග්‍රාම්‍ය මට්ටමේ ජීවිතවල ඉන්න එපා කියන්නේ අර නැති වෙලා තියෙන ඒ විමුක්තිය හොයලා දෙන්න බෑ ආලෝකේ නැතුව. ඒ හින්දා තමයි පැහැදිලිව කියන්නේ දන් දිය යුතුමයි පින් කළ යුතුමයි කියලා. හරිද? කත්තබ්බං කුසලම් බහුම් කියන්නේ උකට. භ්‍රමචර්යාවේ හැසිරෙන්න කුසල කර්මයන් බහුලීකృత කරන්න මේ මනුෂ්‍ය ජීවිතයේ අල්පයි සුවල්පයි කියලා බුදු පියාණන් වහන්සේට කලින් හිටපු සාසුවරු පවා අන්‍යාගමික. ඒගොල්ලෝ තව කිව්වේ ඔය හින්දා. බුදුහාමුදුරේක උත්කෘෂ්ඨ විදිහට කියනවා. අරක සූත්‍රය මතක කරන්නේ ඕකනේ. තේනවද? අතිශය සුවල්පයි මහන්නේ මේ මනුෂ්‍ය ජීවිතය. ඊටාම සුළු ජීවිත කාලයක් තියෙන්නේ රෝගාබාධ වැඩි, ව්‍යසනකාරී ගතිය වැඩි, සත්‍ය හොයන්න බැරි වෙන ඒ අවහිරමිය වැඩි. ඒ හින්දා කුසලයේ පුරන්න, භ්‍රමචර්යාවේ හැසිරෙන්න, වහවා විමුක්තිය සාක්ෂාත් කරන්න. නැති ජාත සමරණ. කවුරුත් නොමැරීමක් මේ ලෝකේ නැහැ. එහෙනම් මැරෙන හින්දා නොමැරෙන්න පුළුවන් ජීවිතයක් හොයන්න කියලා කියන්නේ උකට. මම ඒකයි මේක කිව්වේ. අපි ඒක ඒකාන්ත කොට අවංක චින්තනයකින් ඔක හෙව්වේ නැත්තම්. පටිච්චසමුපාදය හැව්වත්, ස්කන්ධ ධාතු ආයතන ගැන හැව්වත්, ලෝක ගැන හැව්වත්, සියල්ල ගැන හැව්වත්, මොනවා ගැන හැව්වත් ඕක නිකන් අර සින්දුවක් අහගෙන යනවා වගේ තමයි වෙන්නේ අන්තිමට. පැහැදිලිද? හැබැයි ධර්මයට කන් යොමු කරපු එකේ ආනිසංස නිසා සසර සුවපත් වෙයි. සසර සුවපත් වෙයි ඈ. සසර සුවපත් වෙන එකයි සසරින් එතර වීම කියන සුවපත් භාවය ලැබෙන එකයි දෙකක්. තේරෙනවද? සසරේ සුවපත් භාවයක් ලැබිච්ච කෙනෙක් මේ ලෝකෙ හොයන්න නැහැ. බුදුහාමුදුරු මතක් කරන්නේ ලෙඩ රෝග කියනකොට මොකද්ද? බඩගින්න, පිපාසාව කියන ලෙඩ රෝග නෙමෙයිද? ඒවා ලෙඩ රෝග. ඒතර බක්කුල මහරහතන් වහන්සේටත් ඔය ටික තියෙන හොඳේ. තේරෙනවද? ඒකයි උන්වහන්සේලා නිරෝගී මතුන් අතර අග්‍රස්ථාන හිටියා කියලා ඒක රමණීය කරන් වැඩි ඉඳලා නැහෙනේ. ඒක බුදුහාමුදුරුව පෙන්නපු ධර්මතාවයක්. සසරේ සත්පුරුෂයන්ට උපස්ථාන කරලා තිනවා, බුදුරුන්ට උපස්ථාන කරලා තිනවා, මහා සංඝයාව රැකවලාගෙන තිනවා. ඒකේ ආනිසංස නිසා කිඹුහුමක්වත් ගියේ නෑ තමයි. හැබැයි ඒක සැපයක් කියලා දේශනා කරේ නෑනේ. ලෝකයට සාපේක්ෂව ආලෝකයක් ඒක. අඳුරට වඩා. හැබැයි ඒ ආලෝකේ ඉඳපන් කියලා කොහෙවත් කියන්නේ නෑ. තේරෙනවද? ආලෝකේ උපනිශ්‍රයක් කරගෙන නැති වෙච්ච දේ හොයාගෙන ඉල්ලා කියලා කියන්නේ. පැහැදිලි? අන්න ඒකයි මේකේ තියෙන වටිනාකම පිටකන්. හරි? ඒ හින්දා මෙතන සියලුම උපහරණ, කතන්දර, කවි ගාථා ඔය හැම එකෙම අර හැංගිච්ච දේ පෙන්වන්නයි හැමතැනම උත්සාහ කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේවා හරියට අර මේ තේරවිලි තියෙන්නේ. ප්‍රහේලිකා තියෙන්නේ. ඒ කියන්නේ අපි කියන දේ ඉක්මවලා ගන්නවා කියන එක. ගහක් උඩ ගෙඩියක් උඩ ගහක් මොකද්ද? තේනවද? ඇදලා ගත්තා දමලා ගහුවා මල පිරුණා මල පරුණා. ඒ අහලා තියෙනවනේ මේ කතා. දැන් ඒවැ පේනවද ඔයගලන්ට උඩින් කියන වචනවල උඩ වචන විතරක් හෙව්වොත් ගන්න තියෙන විකෘතියක් නේද? මයිනෙක් කියන එක අහලා තියෙනව නේද? මයි කියන්නේ මගේ, නෙක් කියන්නේ බෙල්ල. තේරෙනවද අර්ථ විකෘති කරද කියලා? සහ ඔයාලට පේනවද ඕනම වචනයක් බලන සිටුේෂන් එක අනුව වෙනස් වෙනවා. මම උදාහරණයක් කියන්න හරිද? I love fish. හරිද? සිංහලෙන් කිව්වම මේක රහනද වෙනවා. I love fish කිව්වහම ඒක සිටුේෂන් එක අනුව වෙනස් වෙනවා. හරිද? මාළු ඇති කරන්න ආස මිනිස්සෙක් I love fish කියන එකයි. අර මාළුවෙක් බදින එක දිහා බලාගෙන I love fish කියන එකයි දෙක. හැංගීම් වෙනස්. ඒකයි මම කියන්නේ යම් දෙයක් අහගන්නකොට ඒ තියෙන හැඟීමත් එක්ක ඉස්මතු වුනේ නැත්තම් වචනේ කටපාඩම් වුණා කියන එකෙන් හැඟීම ගන්න බෑ. තේරෙනවද? ඒ හින්දා මම අන්න ඔය අර්ථයෙන් තමයි කියන්නේ පුළුවන් තරම් ඒ කියන්නේ ශ්‍රවණය කියන එක ඊටාම નિરાයාස වෙන්න ඕනේ. හරිද? දැන් උන් එකක් අහගන්නයි යන්නේ කියලා කතා වෙන්න බෑ. හරිද? දැන් ඔයගොල්ලෝ ගෙදර ඉන්නකොට ඔයගොල්ලෝ උදේම නැගිට්ටාම ප්ලෑන් කරනකොට මම උදේ පළවෙනි වචනේ කියන්නේ මේක. ඒක කිව්වට පස්සේ ආ උත්තරයක් මෙහෙම දෙයි මම ඊට පස්සේ කියන්නේ මේක. එහෙම ප්ලෑන් කරන්නේ නැහැ නේද? ස්වභාවිකව ජීවත් වෙනවනේ. අන්න ඒ වගේ තමයි. ඔය කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක ඒ වගේ එකක්. ඉන්නේ ප්ලෑන් කරලා මේකෙන් පස්සේ දැන් හාමුදුරු මේක ඊට පස්සේ මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ ඒකට උත්තරේ මෙහෙම આવොත් මම මෙහෙම කියනවා. මාගලා ක්ලියර් තමයි වෙන්නේ අන්තිමට. තේරෙනවද? එහෙම කරන්න බෑනේ. ස්වභාවිකව ජීවත් වුණොත් රංගපෑමකින් තොරව ජීවත් වුණොත් කතා බහක් කරනකොට බය වෙන්න දෙයක් නැහැ. සා හොඳටම තියාගන්න. නිවැරදි භාවය කියලා කියන්නේ සත්‍යවාදී කියලා කියන්නේ මම සුදනා හොඳ දේවල් විතරයි මම කරන්නේ කියන බැජ් එක නෙමෙයි. හොඳ කරත් කමක් නැහැ. වැරදි කරත් කමක් නැහැ. ඒ දෙක ගැනම Tamanට කතා කරන්න පුළුවන් මට්ටමක් තියෙන්න ඕනේ. හොඳ මම කියමනක් දැක්ක මට ඉවල තිබ්බ මගේ මිත්‍රයෙක් හොඳ මේ කෝට් එකක්. ඒකේ තියෙන්නේ කොහේ හරි යනවනම් කියන්න පුළුවන් තැනකට යන්න. මොනවාරි කතා කරනවා නම් කියන්න පුළුවන් දෙයක් කතා කරන්න. තේරෙනවද? ඒ කියන්නේ Taman මොනවා කළත් ඒක කතා කරන්න පුළුවන් තැනකට ගන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද මං කියන එක? අනිත් එක හොඳට ගමන් තියාගන්න අපි සාමාන්‍ය ලෝකේ ආටෝපයට අපේ වැරදි හංගලා අපි හොඳයි කියලා හිතන් හිටියට ඔවයි වෙන දවසක් එනවා හොඳේ. ඉතින් එදාට අර ඔක්කොම ටික ඉවරයි.
ඒ හින්දා ඔය ඕක මම කියන්නත් හේතුව පින්වත්නි මෙහෙමයි. දැන් අපි දැන් ධර්මයකින් හරි සත්‍ය කතා කරනකොට හරි සත්‍ය හොයන මිනිස්සෙට අනිත් මිනිසුන්ට වෙන්නේ මොකක්ද කියන එක අදාළ නැහැ. මොකද අනිත් මිනිස්සුගේ ජීවිතේ මගේ පාලනේ නෑනේ. දෙවියන් වහන්සේ නෙමෙයිනේ අපි. අනිත් මිනිස්සුගේ ජීවිතය පාලනය කරන්න අපිට බෑනේ. එතකොට සත්‍ය හොයන මිනිස්සයාට ફોකස් එක තියෙන්නේ සත්‍ය හොයලා ඊතර වීම මිසක අනිත් මිනිස්සු කරන්නේ මොකක්ද කියලා හොයන එක නෙමෙයිනේ. හැබැයි වැඩේ තියෙන්නේ බහුතර ලෝකෙක මිනිස්සුන්ගේ ප්‍රැක්ටිස් එක නැත්තම් මිනිස්සුන්ගේ සතුට තියෙන්නේ අනිත් කෙනා මොකද කරන්නේ කියන එක මත. තේරෙනවද? ඉතින් ඒතකොට සාමාන්‍ය සමාජයක ඉන්න කෙනෙක් ඉන්න පිරිසක් නම් සත්‍ය හොයනවා කියන කෙනුත් අර වටපිටාවේ මිනිස්සු ඒකට උපනිෂද් දෙන්නේව නැහැ. හරිද? ඒකත් පුළුවන් නම් පහත් කරලා යටත් කරලා තේරුමක් නැහැ. ඕවද කරන්න තියෙන්නේ මිනිස්සෙක් වුණාම වජිතුකම් වගේම පැහැර යනවා. මම ළමයින්ට මොකද වෙන්නේ? අර මිනිස්සුන්ට වකියෝ ඉන්නවා. හරිද? ඒ කියන්නේ අනිත් මිනිස්සු මැත්තේම නැහෙන ජීවිතයක් ඒ තියෙන්නේ. ඉතින් එහෙනම් මම ඒක කිව්වේ සාමාන්‍ය ලෝකේ කොච්චර බණ ඇහුවත් ඒ වපසරියේ ඉන්නේ සත්පුරුෂෝ නෙමෙයි නම් ටික කාලයක් අර ගොඩේ ඉන්නකොට Tamanට හිතෙන්න ගන්නවා ඒක තමයි බණ අහලා වැඩක් නැහැ. එතකොට මෙහෙම වෙනවා මගේ අතින් මේව මිස් වෙනවා මම මොනවත් වැඩක් කරන්නේ ඔහොම හිතිලා නිකම්ම කුණාට වෙලා යනවා. දැන් කවදාවත් පන්සලකට හරි ආරණ්‍යයකට හරි ස්වාමීන් වහන්සේලා ගොඩට ඇවිල්ලා කවුරුත් කියන්නේ නැහැ නේද? ඔබ වහන්සේලා රස්තාවක්වත් කරන්නේ නැහැ නේ හාමුදුරනේ. නිකන් හම්බෙන එක කකා වළඳ ඉන්නවා. එහෙම කවුරුත් කියන්නේ නැහැ නේද? තේනවද? ඒක කියන්නේ නැති හේතුව තමයි එළියට පේනකට දන් වළඳනවා නිකන් ඉන්නවා කියලා වඩාම අමාරු එක තමයි මම නිකන් ඔක සාමාන්‍ය ලෝක උදාහරණයක් කියනවා. සාමාන්‍යයෙන් වඩා අමාරු කියලා ගන්නේ white collar jobs ද blue collar jobs ද? blue collar කියලා ගන්නේ කම්කරු කියන එක. white collar කියන්නේ තමන්ගේ ප්‍රඥාව යොමු කරනවා කියන එකට. හරිද? දොස්තරලා, ඉන්ජිනියර්ස්ලා, ඊට පස්සේ ෆ්‍රොක්ටර්ස්ලා ඔය කියන ලෙවල් ගන්නේ white collars කියලා. හරිද? මොකද ඒගොල්ලෝ කායිකව වෙහෙසනවට වඩා මනස ක්‍රියාත්මක කරන වැඩි. හොඳට එකක් තියෙනවා. මනසින් නිර්මාණය කරලා ඒ දේ හදන එක තමයි ඊට පල්ලෙහා ලෙවල් එකේ කට්ටිය කරන්නේ. ඒගොල්ලෝ අමාරුවක් නැහැ. ඒගොල්ලන්ට ප්ලෑන් එක තියෙනවා, සැලැස්ම තියෙනවා, විදිය පෙන්නන ඔක්කොම තියෙනවා. හැබැයි ඒක මැනේජ් කරන එක, ක්‍රියේට් කරන එකයි අමාරු. තේරෙනවද? දැන් මම කිව්වේ blue collar එකට වඩා ඇඟපතින් මහන්සි කරනකොට white collars-ලා කරන එක හිතා ගන්න බැරි තරම් අසීමාන්තිකයි. ඒකයි ඒගොල්ලන්ට පඩි වැඩි. ඒකයි ඒගොල්ලන්ට නිවාඩු වැඩි. ඒගොල්ලන්ට ඒකයි ඔච්චර බෙනිෆිට්ස් වැඩි. තේරෙනවද? නිකන් හිතන්න ඔය මං කිව්වේ කායික සහ මානසික ක්‍රියාවලියනේ. ඔය කායික සහ මානසික ක්‍රියාවලට වඩා ඉහළ තියෙන නුවණක් අවදි කරන්න උත්සාහ කරනකොට කය සහ මනස කොහොමද සැහැල්ලුවෙන් තියෙන්න ඕනේ. තේරෙනවද? කය කියන එක මහන්සි කරන්න වෙනවා. ඉගෙන ගන්න නැත්නම්, දැනුම නැත්නම්, බුද්ධිය නැත්නම් ඒක තමයි මහන්සි කරන්න වෙන්නේ. හරිද? ඊට වඩා ඉගෙන ගත්තා නම් කය මහන්සි කරන්න ඕනේ නැහැ, මනස මහන්සි කරන්න වෙනවා. ඔය දෙකෙම ගැලවෙන්න ඕන. ඔය දෙකම නිදහසේ සාමාන්‍ය විදිහට තියන් යන්න වෙනවා. මං කියන්නේ පැහැදිලිද? ඒකයි මේකේ පිංගුනේ අර්ථය. ඉතින් මම මේ මතක් කරේ අර තමන්ගේ වපසරියේ ඉන්න පිරිස සපෝටිව් නම් ඒ පැත්තට උත්තේජනයක් දෙනවා නම් කිසිම අවුලක් නැහැ ඔයගලන්ට. කරන් යන්න පුළුවන්. ඒකයි සමහරවිට ඔය පෙන්වන්නේ හුඟක් තැන්වල ගිහිවත කියන්නේ මොනරෙක් වගේ, පැවිද්ද කියන්නේ හංසෙක් වගේ කියලා. මොකද එච්චරට චාම් කවුරුත් ඇවිල්ලා නිකන් විකාර කරන්නේ නැහැ. තේරෙනවද? අර මම මේ ළඟදී මම අර කිව්ව පොඩ්කාස්ට් එකේ ඒකේ කියනවා මේ ඔය ඒ අඝෝරි වගේ මට මතකයි නම ගෝර හරි මොකක් හරි සම්ප්‍රදාය මිනි අලු ගාගෙන මිනි මස් කාගෙන ඉන්නවා කියන කොට්ටාසයක් ඉන්දියාවේ ඉන්නවලු. ඒගොල්ලොන්ව දැක්ක පමණින් මිනිස්සු බය වෙනවලු. හරිද? ඒගොල්ලෝ සම්බන්ධ අධ්‍යයනය කරපු මේ මහාචාර්යතුමා කිව්වේ ඒගොල්ලෝ ඒක බලෙන් කරනව නෙමෙයි. ඒගොල්ලොන්ට සාමාන්‍ය මිනිස්සුන්ව වගක් නැහැ කියන එක. මොකද සාමාන්‍ය මිනිස්සු කරන දෙයට ඒගොල්ලොන්ගේ ඇලීමක් නැහැ. ඒගොල්ලෝ සියලු සම්බන්ධකම් අයින් කරලා ඒගොල්ලන්ගේ පාත් එකනේ කරන්නේ. මිනිසුන්ට හැබැයි තේරෙන්නේ කිසිම මිත්‍රශීලීකමක් නැහැ. මූණ බලන්නේ යක්කු වගේ එහෙම කියලා. හැබැයි ඒක ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය කොටසක්. තේරෙනවද? ඒ උදාහරණ දෙන්න ගත්තා නම් ඇති. පැහැදිලිද මං කියන එක? ඒ හින්දා මම ඒකයි කියන්නේ. අර ළඟ ඇසුරකින් නැත්තම් පෛරුපාසනයේ තීව්‍ර කළොත්ම තමයි ඒ ඇතුලේ අපිට පරිබාහිරට පේන දේ කොහොමද ඉස්මතුනේ කියන අර්ථය එන්නේ. නැත්තම් එළියේ ඉඳලා අපිට කියන්න බෑනේ. පොතක් පිටකවරින්ම ඉන්න බෑනේ. කියවලම් බලන්න වෙනවා. ඒකයි වැඩි. මම උදාහරණයක් උත් එහෙම දැන් බුදුහාමුදුරුවෝ එක තැනක මතක් කරනවා මතකද? මේ මාතරං පිතරං හන්තවා කියලා කියන්නේ. මව්පියා මරා දැමීම කියලා මතක් කරනවා. හරිද? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මේ මමත් ශාසනය කට්ටිය මරනවනේ කියලා කියනවා. දැන් උන් උඩින් පෙරුවට පස්සේ අර ඒ හිටපු ඒ මිනිස්සයා අහන එක තමයි අපිටත් එන්නේ. ඔබ වහන්සේ ඔච්චර මේ මිනි මරන්න එපා ප්‍රාණඝාතය පාපයක් කියලා කියන ඔබ වහන්සේ මොකද මේ මරන්නේ කියලා අහනවනේ. ඒතර තමයි පැහැදිලි කරලා දෙන්නේ. මම මේ කියන්නේ බමුණෝ මිනිස්සුන්ව මරන්න කියලා නෙමෙයි. ධර්මය අනුගමනය කරන්නේ නැත්නම් අනුශාසනාව පිළිගන්නේ නැත්නම් එයාට මං අවවාද නොදී ඉන්නවා. ඒක තමයි ශාසනීය මිය යෑම. ශාසනීය මරණය ඕක. අම්මා තාත්තව මරන්න කියලා කියන්නේ මේ අම්මා තාත්තව මරන්න කියන අපි හිතන් ඉන්න එක නෙමෙයි. අම්මා තාත්තා කියන්නේ මොකද? අවිද්‍යාවයි භව තණ්හාවයි. ඕක මරන්න කියලා කියන්නේ. මේ අද මට ඒවල තිබ්බ හොඳ ලස්සන එකක් බුදුහාමුදුරුවෝ අකිරියවාදී වෙන්නේ ඇයි කියන එක. අකිරියවාදී කියන්නේ මිත්‍යා දෘෂ්ටියන්නේ. හැබැයි බුදුහාමුදුරුවන්ට අකිරියවාදී කියන අර්ථය පෙන්නනවා. ඇයි බුදුහාමුදුරුවෝ රාග, ද්වේෂ, මෝහ කියන සියලුම දේවල් අක්‍රිය කිරීමටයි ධර්මය කියලා තියෙන්නේ. තේනවද? ඒතර පේනවද වචනයකට ගන්න අර්ථය ඒ හැඟීම් මත වෙනස් වෙනවා. පැහැදිලිද? ඒකයි බුදුහාමුදුරන්ගේ තියෙන දේශනාවල විචිත්‍ර භාවය කියන්නේ.
ඔකට හොඳම උදාහරණයක් උල අහලා තියෙනවා නම් මාගන්ධිය සූත්‍රය. එතන මාගන්ධිය ඇවිල්ලා කිව්වහම ආරෝග්‍ය පරමාලාභා කියන අර්ථය පෙන්නලා මේ ස්වාමීනි මේ තියෙන ආරෝග්‍ය කියලා මේ බයිසෙප් එක පෙන්නනනේ. ඒතර බුදුහාමුදුරුවෝ අහනවා මේ ඔය අර්ථයෙන් නෙමෙයි ඔය දේශනාව කරේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ. ඔය උඹලා කරලා තියෙන්නේ මොකද්ද? කාශ්‍යප බුදුහාමුදුරන්ගේ දේශනාවේ නැට්ට අල්ලන් ඉන්නේ. ඔය අර ඉතුරු වෙලා තිබ්බ ටික. ඒකට විකෘති අර්ථයක් දීලා දැන්. ඔය කියන්නේ ඒක නෙමෙයි සසරේ සුවපත් භාවයක් කොහොමද ලබන්න බෑ. කය ගැන කවර කතාවද? කය ගැන බුදුහාමුදුරුවෝ කියන්නේ නිකන් අර රෝග නැමැති සත්වයන්ට පැටවු දාන්න තියෙන කූඩුව. කය කියන්නේ. එච්චර රෝගාබාසහිතයි. ඉපදෙනකොටම බඩගින්න පිපාසාව මල මුත්‍ර පිට වෙන එක ඕවා තියෙනවනේ. ඒ රෝග. ඕකේ මොන නිරෝගී භාවයක්ද? නිරෝගී භාවයේ කයෙන් හොයන්නේ පිස්සෝ. තේරෙනවද? ප්‍රඥාවන්තයා නිරෝගී භාවය කියන එක දකින්නේ මොකද්ද? නිවන. ඒකයි ධර්මයේ ඖෂධයක් කියලා මතක් කරලා දෙන්නේ. පැහැදිලිද මම කියන එක? එහෙනම් මම මේ දිගට මතක් කරේ අපි වචනය කියන එක විකෘති කරපු ගමන් ඒ විකෘතියට අනුව තමයි අරක ෆැන්ටසි එක හැදෙන්නේ. මනක් කල්පිත හැදෙන්නේ එතකොට. ඒකයි මම අර කිව්වේ ධර්මයකදී ධර්මයක් ඉස්මතු කරන්න හැමතිස්සෙම බොරුවක් තමයි අරගන්න වෙන්නේ. මේකේ අවුල තමයි අපි බොරුව කියලා කිව්වට සාමාන්‍යයෙන් අහන කෙනාට ඒක පරම සත්‍යයක්. හරිද? භාෂාව ඕගොල්ලෝ බොරුවක් විදියට පාවිච්චි කරනකොට ඕගොල්ලන්ට ගන්න බෑ. ඒක කිව්වොත් ඔව් ඔව් ඒක තමයි කියලා හිතෙනවා. දැන් භාෂාව කියන්නේ බොරු නම් ඒකට ඔව් කියන එකත් බොරුනේ ආයි. හැබැයි අපිට එහෙම තේරෙන්නේ නැහැ නේද? අපිට හිතනවා ඒක තමයි ඒක බොරුවක් කියලා තේරුණානේ. මොකෙන්ද තේරුනේ? භාෂාවෙන්මයි. තේරෙනවද? අර මාර්යාගේ මේ ප්‍රොපෝසල් වගේ තමයි. හරිද? පව් කරන්න එපා පින් කරන් ඉන්න වගේ එකක් කියන්නේ. හරිද? අර මම ඉස්සෙල්ලා කිව්වේ කඩවල් දෙකක බඩු තියෙනවා. එක කඩේ ගණන් වැඩි අනිත් කඩේ ගණන් අඩුයි. ඒ දෙකෙන්ම බඩු ගත්තාම බිලේ ලියලා තියෙන එකම ස්ටෝර් එකෙන් ගන්න කියලා. තේරෙනවද මම කියන්නේ? මාර්යා වගේ තමයි යෝග. එහෙනම් ඒවට නිකන් හිත හදාගෙන සතුරු වෙන එක නම් තේරුමක් නැහැ. හරිද? ඉතින් මම මේක කියමින් ආවේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔන්න ඔය තියෙන මුලාව ගැන. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන බොරුව ගැන. ලෝකයේ බොරුව නෙමේ. දැන් මම ආයිකයි කිව්වා භාෂාව ගන්නකොටම පද සම්බන්ධ කරන්න වාක්‍යයක් ගොඩන ගන්න යම්කිසි ව්‍යාකරණ රටාවක් තියෙනවා. භාෂාවේ අධිකරණේ ව්‍යාකරණය. කියන්නේ ඒකෙන් තමයි නියාමනය කරන්නේ භාෂාව. ඒතර ව්‍යාකරණය ගොඩනගලා තියෙන්නේ භාෂාව බොරු කියලා පෙන්වන්න නෙමෙයි. භාෂාව තමයි හරි කියලා පෙන්වන්න. හරිද? ඒතර නිකන් හිතන්නකො භාෂාව හරහා ගොඩනගිච්ච සියලු දේවල් අරගෙන්න තමයි. ඔය භාෂාවල් හැඩගැහෙන්නේ කොහොමද? සංකල්ප මත. සංකල්ප බියුනේ මොකක් මතද? දර්ශනීය මත. ඒකයි පින්වත්නි ලෝකේ භාෂා ගොඩක් ගත්තාම සමහර සිංහල භාෂාවේ තියෙන හැඟීමක් පෙන්වන්න වෙන භාෂාවකින් බෑ. හරිද? වෙන භාෂාවක හැඟීමක් අපිට ඕන විදිහට ට්‍රාන්ස්ලේට් කරගන්නත් බෑ. ඇයි ඒ? භාෂාවේ වචන ගොඩ නැගලා තියෙන සංකල්ප මත. සංකල්ප කියන එක විහිලා තියෙන්නේ ෆිලොසොෆික දර්ශනීය මත. දර්ශනය හීනයි නම් දුප්පත් නම් සංකල්ප බිහි වෙන්නේ ඊටම අඩුවේ. ඒවා සීමා සහිතයි. සංකල්ප සීමා සහිතයි නම් භාෂාව ගොඩ නැගෙන්නේ සීමා සහිතව. සමහර අර්ථ බලෙන් ඔපෙන්නන්න බෑ. පැනවෙන්න බෑ. අනුපාදයි අනාත්මයි. සරල කතාව රූපය කියන එකට ඉංග්‍රීසියෙන් වචනයක් ගොයන්න බෑ. පෙන්වන්න වචන නෑ වට. තේරෙනවද? කර්මකාරක වාක්‍ය රටාවක් අපේ සිංහල භාෂාවේ තියෙනවනේ. නැට වුණා. තේරෙනවද? නැට වෙනවා, නටනවා නෙමෙයි නැට වෙනවා, කැවෙනවා, පෙවෙනවා. අහලා තියෙනවනේ භාෂාවනේ. ඔය හැංගීම කොහොමද ඉංග්‍රීසි කියන්නේ? නැට වෙනවා කියලා කොහොමද කියන්නේ? තේරුම් ගන්න එක. ඉතින් හොඳට තේරුම් ගන්න හොඳේ. ඒ කියන්නේ ඔය තියෙන ෆිලොසොෆි එක දරුණුවට තියෙන හින්දායි කියන්නේ මේ භාෂාවල් මෙච්චර දියුණු වෙන්න කියන්නේ භාෂාවල් දියුණුවා කියලා ලෝකයේ අයක පිළිගන්නේ නැහැ. ඒක වෙන කතාවක් මම ඒ අර්ථයෙන් නෙමෙයි කියන්නේ. ලෝකේ වැඩිපුර පිරිසකට යනවා නම් ඒක සරලයි. දැන් අපි හිතන්නේ ස්මාර්ට්ෆෝන් කියන එක මාර තාක්ෂණයේ දියුණුවක් කියලා. එහෙම ගන්න නැහැ. හදපු මිනිස්සු හොඳටම දන්නවා. ඉපදිච්ච ළමයාට ඔක පාවිච්චි කරන්න පුළුවන් නම් තමයි වැඩිපුර සේල් එකක් තියෙන්නේ. ඒවා එච්චර සරලයි. අපිට හිතනවා මාර සංකීර්ණයි මෙහෙ ටච් කරන්නේ කියලා. එහෙම එකක් නැහැ. තේරෙනවද? දැන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා පාවිච්චි කරන මුල්ම මේ කෝඩින් සිස්ටම් වල තියෙන්නේ. මැෂින් ලැන්ග්වේජ් ඉගෙන ගන්නවා කියන්නේ වෙනම එකක්. ওই Java හරි Python හරි කියන්නේ ඕන කෙනෙක්ට තේරෙන එකක්. තේරෙනවද? මම කියව එක තේරුණා. ඉතින් ඒ හින්දා හොඳට එකක් තේරුම් ගන්න ඔය තියෙන මූල මේ දර්ශනීය ස්වභාවයෙන් හින්දායි අපිට මෙච්චර අර වටින පොහොසත් භාෂාවක් තියෙන්නේ. ඒකයි කියන්නේ භාෂාවේ වචන මරණ එක සුදුසු නැහැ කියන එක. හැඟීමක් උලුප්පන්න ඕනේ. ඒ හැඟීම උලුප්පනකොට ඒ ප්‍රදේශයට ඒ කට්ටියට සාපේක්ෂව කතා කරන්න වෙනවා. තේරෙනවද? උදාහරණ කියන්නේ සමහර තැන්වල පාත්‍රයට මේ වචනෙන් කියනවා සමහර තැන්වල මෙහෙම කියනවා. ඒ හින්දා ඒ තැනට අදාළව පාවිච්චි කරන්න කියලා. ඔය නිරුක්තිපද සූත්‍රවල එහෙම. ඒ පෙන්නන්නේ ඒකට. ඒ කියන්නේ ඒ අර්ථය ඉලිප්පෙන විදිහට වචනේ ගන්න ඕනේ. හරිද? එහෙම ගත්තත් අපි සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතේ ඒවා විකාර කළා ඒක සම්පූර්ණ අර
අපහැරණයට ලක් කරලා තියෙන හින්දා භාෂාව අපිට එන්නේ විකෘති අදහසක්. ඒකයි අවුල. ඉතින් මෙහෙමයි ගොඩ යන්න තියෙන්නේ භාෂාව තමයි යට යන්න තියෙන්නේ භාෂාවම තමයි. හරිද? දැලිපිහියක් පූජා කරනෝනේ අෂ්ටපරිස්කාර වලටනේ. එකකින් ඔයගොල්ලෝ කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේලා බෙල්ල කපා ගනිත්වා මේකෙන් කියලා. නේ? එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැහැ නේ. හැබැයි වඳුරෙට ඕක දෙන්නේ නැහැ නේ. පොඩි ළමෙට ඕක දෙන්නේ නැහැ නේ. එයි කපා ගන්නවා. ඒ වගේ භාෂාව කියන්නේත් ඔය දැලිපිහිය වගේ එකක් තමයි. ඒතොර ඒක දුන්නාම ඕගොල්ලෝ පොඩි ළමයිනේ මේ කියන එකෙන් තමයි දෙන්නේ අතර. පාවිච්චි කරන්න කියලා. හැබැයි බෙල්ල කපා ගත්තට පස්සේ ඉතින් කරන්න දෙයක්වත් නැහැ. හරිද? හරි. මම ඉතින් කියමින් ආපු එකේ මේ අර්ථයක් මම උලුප්පන්න අදහසක් කිව්වොත් එහෙම මෙතන පින්වත්නි මේ බුදුහාමුදුරුවෝ හැමසෙම මතක් කරන්න උත්සාහ කරේ මෙසේ කියන අර්ථය. ඉති කියලා කියන්නේ. ඉතිමාස්මින් සති දං හෝති කියන එක. ඊට පස්සේ අර ඉමමේව කායං උද්දං පාතලා ආදෝකේස මත්තකා තච පරියන්තං කියලා පෙන්න දෙසස් කුණප භාවනාවල. ඉතිමේසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති. ඔය වචන හම්බෙලා ඇති බලන්න. ඉති කියලා තියෙනවා අර්ථයක්. ඒක ඉතින් අකුරු දෙකනේ. අපි ගානක් නැහැ එච්චර ඉතින්. ඔය ඉති කියන එකේ අර්ථය තමයි මෙසේ කියන එක. හරිද? මෙසේ කියන අර්ථයටයි බුදුහාමුදුරුවෝ අත්‍තරම දේශනාව කරන්නේ. හරිද? මෙසේ කිව්වට පස්සේ අපි කතා කරන හිතන පතන කිසිවකට ඔක් ගන්න බැරුව යනවා. හරිද? හිතනවා කියන සංකල්පය මෝඩයි කියලා ඔප්පු කරන්න පුළුවන් තැනක් ඔය වචනේ. ඉති කියන එක. තේරෙනවද? අපිට ඒක ලොකුවට තේරෙන්නේ නැහැ මොකද ඇයි ඒක නිකන් සරල වචනයක් ඕකේ මොකද්ද බලන්න ඕනේ වගේ හිතන වෙන්න පුළුවන්. නමුත් ඕක තමයි හදවත වගේ තියෙන සාසනය. පැහැදිලිද? ඔය මෙසේ කියන සිද්ධියට උපමාවක් දෙනව ඇරෙන්න. මේක තමයි මෙසේ කියන්නේ කියලා කියන්න එකක් නැහැ. මම කියන්නේ පැහැදිලිද? මෙසේ කියන සිද්ධියට උපමාවක් දෙනව ඇරෙන්න. මෙන්න මේක තමයි මෙසේ කියලා කියන්න බෑ. පැහැදිලිද? කියන්නේ හරියට නිකන් මම උදාහරණ ප්‍රායෝගිකව කියන්න. හිතන්න කෙනෙක් මැරුණාමද දුක කෙනෙක් මැරුණාට පස්සේ දුක. හිතන්න පොඩ. කෙනෙක් මැරුණාමද දුක මැරුණාට පස්සේ දුක. කෙනෙක් මැරෙන ඕගොල්ලන්ට සෙන්ස් වෙනවද? නෑ නේද? ඕගොල්ලෝ මෙච්චර කල් මරණය ගැන කතා කරපු ඕනම උදාහරණයක් බලන්න ගිහිල්ලා. මම වචනේ පාවිච්චි කරපු විදිහ බලන්න මම කිව්වේ නෑ උපමාව බලන්න කියලා. මම කිව්වේ උදාහරණ බලන්න කියලා. හොඳේ. මොකද අපි දන්නේ උඩ උදාහරණ තියෙනවා. ඔයාලා වෙනවද උදාහරණ අපි විකෘති කරලා හිතන් ඉන්නේ කියලා. පෙන්න දෙක. එයා මැරුණානේ. මං හිතුවේ මැරනවා දැක්කද කියලා. ජීවිතේ එක දවසක්වත් මැරනවා දැකලා තියෙනවද? නෑ. හරියටම මැරුණේ මේ වෙලාවට කියලා නිර්ණය ගන්න පුළුවන්ද? බෑනේ. ඒක පේනවද මිය යන ස්වභාවයත්. මිය ගියා කියන එකත් විදි දෙකක්. මරුණා කියලා නිර්ණය කරපු බොහෝ කට්ටිය නැගිටලා තිනවා අය. එහෙම වෙච්ච සිද්ධි දිනවනේ වුණා. තේනවද? ඒක පේනවද මම කියන්න උත්සාහ කරේ අපි කතා කරන්නේ මරුණට පස්සේ එකක් මිය ගියා කියලා. තේනවද? මැරෙනවා කියන සිද්ධිය ලිප්පෙන්නේ නැහැ කොහෙවත්. මම ඒ කියපු උදාහරණයට අර මෙසේ කියන සිද්ධිය ගෙන આવොත් මැරෙනවා කියන සිද්ධිය වගේ තමයි මෙය කියන්නේ. ඉපදෙනවා කියන සිද්ධිය වගේ තමයි මෙසේ කියන්නේ. තේනවද? මරණයටපත් වෙනවා, වයසට යනවා, අසනීප වෙනවා. තේනවද? කැමති දෙන්න ඔලබී යනවා. ඔන්න ඔය ගතිය තේරෙනවද මං කියන? අන්න ඒ ස්වභාවයට මෙසේ කියලා කියන්නේ. අපි කල්පනාවට දාපු ගමන් ඒ වෙච්ච එකක් හිතන්නේ. මේකේ දෝෂේ තමයි මේක. දැන් වෙච්ච දෙයක් අපි හිතනකොට අපිට හිතෙන්නේ වෙච්ච දේ හිතනවා කියලා. මම කියන තේරෙනවද? කියන්නේ මිය යාම ගැන හිතන මිය ගියාට පස්සේ මැරිච් එක ගැන හිතනකොට අපි හිතන්නේ මැරිච් එක ගැන තමයි හිතන්නේ කියලා. නමුත් ඇත්තම වෙන්නේ මැරුණාට පස්සේ එකක් හිතන්නේ. උදාහරණයක් කිව්වොත් දැන් රූපයක් කොහොම ඇහැට පතිත වුණාම චක්සුසෙන් ඔක අල්ලගත්තට පස්සේ මනසරහා හිතනවනේ. බලන්න මම කියන්නේ මනසරහා හිතනවා කියලාද අපිට එතකොට තේරෙන්නේ අපිට පෙනිච්ච දේ බලනවා කියලාද තේරෙන්නේ. පෙනිච්ච දේ බලනවා කියලායි අපි කල්පනා කරන්නේ. හැබැයි ඒක පෙනිච්ච දේ බැලීමද කල්පනා කිරීමද? කල්පනා කිරීම. පේනවද මිස් වෙලා යනවා කියලා කතාව. එන්නේ මිස් වෙනවා කියන්නේ මොකද නේද? මෙසේ කියන සිද්ධියේදී එතන වෙන්නේ හිතන බව. එසේ තමයි පෙනිච්ච එක තියෙන්නේ. මෙසේ තමයි හිතන්නේ. එතකොට ඕක පොඩ්ඩක් ඉස්සරහට දාන්න. පෙනීම කියන එක මෙසේ. ඒක ගැන හිතනවා කියද්දි හිතන එක තමයි ආයි මෙසේ වෙන්නේ. නමුත් අපි ඕක පටලවලා ගන්නවා. හිතනවා කියන එක අමතක වෙලා පේනවා කියන එක තමයි ගන්න කියලා. තේරෙනවද? පේනකොට අපිට හිතන්නේ ආ උන්න දැන් වටාපත පේනවා කියලානේ. හරිද? මේ වටාපත පේනව නෙමෙයි වටාපත කියලා හිතනවා. දැන් අපි කියන්නේ පේනවා කියලා. දැන් ඔයගොල්ලන්ට ඔරලෝසුව පේනවද? ඔව් කියනවනේ. ඕගොල්ලෝ හිතන්නේ පේනවා කියන එකට උත්තරයක් දුන්නා කියලා නේද?
පේනව නෙමෙයි. ඕගොල්ලෝ මම කියපු දේ අහගත්ත දේ හිතලා තමයි ඕක කියන්නේ. ඔයාලා අතන පේන එකට ඕක කියනව නෙමෙයි හිතන එකට ඕක කියන්නේ. තේරෙනවද මම කියන්නේ? ඔයාලට පේනවද මම මේ කියන්නේ මේ ගැඹුරු සත්‍ය නෙමෙයි. ලෝකේ ඇතුලේ පිස්සුවක් තියෙන්නේ. මේ කොහෙද යන්නේ කොහොම මල්ලේ පොල් කියලා කියනවා. ඒක වැරදි කියලා කාටවත් දෙන්නේ නැහැ. ඉස්සරහා ගන්නවා ආ මල්ලේ පොල්ද තියෙන්නේ. ඊට පස්සේ කියනවා කොහෙද යන්නේ කියලා. අර පිස්සිගේ පලා මල්ල කියන්නේ. ඒ වගේ එකක් ඕක. ඔන්න ඔතනෝ පොඩ්ඩක් පිරිසිදු වෙන්න ඕනේ. කියන්නේ අපි හිතන් ඉන්න මනෝලෝකය අපි හදපු විකෘතිය. පැහැද? ඒ මනෝලෝකය උපස්තම්භ කරගෙන තියෙන්නේ. ඒ මනෝලෝකය පදනම් කරගෙන තියෙන්නේ අර තියෙන ස්කන්ධ ටික. නැත්තම් අර සකස් වීම. ඕක මතකද අර බික්කුණී සංයුත්තේ කතා කරනකොට මම මතකට විජයා සූත්‍රය වෙන්න ඕනේ ඔක තියෙන්නේ. පළවෙනි සූත්‍රය කොහොමද බික්කුණී සංයුත්තේ තියෙන? සාගත වගේ උදින්. ඒකේ කියන්නේ මේ පංචකාමියෝ සත්වැන්න. ස්කන්ධයෝ මස් ලොඹු වෙන්න කියලා. තේනවද? සත කියන්නේ ආයුධය. ඒ වගේ තමයි කියලා කියනවා පංචකාම. ඔය සතෙන් නැත්නම් ආයුධෙන් කොටනවනේ. මස් කපනකොට කොටයක් තියෙන්නේ. ඒ කොට වගේ තමයි කියනවා ස්කන්ධ ටික. අපි හැමසෙම ફોකස් කරන්නේ කොටේ උඩට මස් ටික දාලා කොටන්නේ කොහොමද කියලා. හැබැයි මේ ඔක්කොට උපස්තම්භක වෙන්නේ ලෑල්ල ලීය කියන එක අමතක වෙනවා. තේරෙනවද මම කියන එක? ඒ වගේ. අපි ඉතින් ලෑල්ල සුද්ධ කරනවා, මොනවා හරි සුවඳ දානවා, සමහරට බල්ලෝ ඇවිල්ලා නිදා ගන්නවා, මැස්සෝ වහල යනවා. ඒ උඩට සිද්ධිය නෙවෙයි. අපි ඒකත් එක තමයි ඔට්ටු වෙන්නේ. ලෑල්ල. සමහර මස් මඩුවල තියෙනම ලෑල්ල දෙකක් තියෙනව නේද? කොන්ක්‍රීට් කණුව කියලානේ තියෙන්නේ. ඇයි එච්චර මේ කපලා පදම් වෙලා. ඉතින් කාලෙට මොකද කරන්නේ? පංචකාම අරමුණු ටික මාරු කරගෙන ඉන්නවා. අර තියෙන මේ ආයුධ මාරු කරනවා වගේ. ඇයි ඕකේ පොට යනවනේ කවදා හරි. ඒ වගේ තමයි අපි කියන්නේ මේ පේන දේවල් වල පොට යනවා. මේ අපිට හම්බෙච්ච මනුස්සයස් වල පොට යනවා. නිකන් හිතන්න ඕගලන්ට අමතක වෙලා මේ කෝල් එකක් අරගෙන තියලා නැහැ. එහා පැත්තේ කෙනා තියලා නැහැ. දැන් මොකෝ වෙන්නේ? අපිට අමතකුණා ඒ හින්දා මේ ක්‍රෙඩිට් කැපෙන්නේ නැහැ කියලා තියෙනවද? සල්ලි කැපිලා හිඳිලා වෙනවා. ඒක තමයි නිකම්ම ඕෆ් වෙලා යන්නේ. අන්න ඒ වගේ මම මේ S2 මම 100න් නෙමෙයි මේකේ පාවිච්චි කරේ. ඒ හින්දා මම ඒකට නම් මට කියන්න බෑ කියලා කියන්න පුළුවන්ද? යනවා. කාලෙ ගිල යනවා. හොඳට එකක් තේරුණා මනුස්සෙක් වෙලා ඉපදුනහම අර බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ අරක සූත්‍රෙම ඕන්නම් මහන්නේ උපරිමයෙන් ජීවත් වුණොත් අවුරුදු 100ක් හෝ මදක් වැඩියෙන් ජීවත් වෙයි කියනවා. අවුරුදු 100ට මාස 12යි නම් 12 1200යි. උපරිම මාස 12ක් මාස 1200ක් ජීවත් වෙයි. හරිද? කෑම්වේල් 3ක් කෑවොත් කෑම්වේල් 3600ක් තියෙයි. හරිද? ඉතින් පැහැදිලිනේ. ඉතින් ඔය වගේ අපිට මේකේ වට ප්‍රමාණයක් නැත්නම් අපිට මේකේ කෝට එකක් හම්බෙලා තියෙන්නේ. අද හරියට තියෙන QR කෝඩ් එකෙන් තෙල් ගහනවා වගේ වැඩක්. හරිද? ඉතින් ඕක ඉවර වෙනවා. හැමදාම මේ හොඳට සැපයට ගහගෙන ඉන්න බෑ තෙල්. ඉවර වෙනවා. හරිද? එහෙනම් මට කියන්න ඕනේ ඔන්න ඔය ඉවර වෙන එකත් එක්ක පොර බැදීමක් අපිට තියෙන්නේ. ඒ කියන්නේ බලා ගන්න බැරි වුණා. එයා මට වඩා හොඳ එකක් බලාගත්තා. මට ඒක බලා ගන්න බැරි වුණා. අපි හොඳ එකක් බලාගත්තා. ඒගොල්ලන්ට බලන්න උන්නේ නැහැ. කොහොමද ඒක? ඒ වගේ අපිට තියෙන අදහස්. තේරෙනවද? ඒක ඔක්කොම අර ආයුධ ටික. ඔය ආයුධ කොහොමද මුලින්ම ෂාප් විදිහට තමයි එන්නේ. කපන්න මොට වෙනවා. මොට වුණාට පස්සේ ওই ටික අතහැරලා ආය ආයුධයක් ගන්නවා. ඒ වගේ තමයි මොකද? මේ ජීවිතය අතාරනවා තව එකකට යනවා. ඒක අතාරනවා තව එකකට යනවා. මෙහෙට යනවා. අර රිලව් පයින්නකොට අත්ෙන් අත මගාර යන්නේ. එකක් අල්ලනවා පයින්නවා, එකක් අල්ලලා පයින්නවා. එහෙම යන්නේ. ඉවරයි නෑ. හරි. හැබැයි අමතක කරන්න එපා. ඒක උඩින් මාරු වෙවි ගියා වගේ වුණාට බල්ලෙට දන්වල දාලා කණුවක් ගැට ගැහුවාම බල්ලා කොච්චර වටේ මාරු කරත් යන්නේ එකම රවුමේ වගේ කියන එක බුදු පියාණන් වහන්සේලාට පේනවා සසර චක්‍රයක් කියන එකේ. නිකන් රවුමක් ගැන හිතන්නකෝ මෙහෙම. හරිද? මේ රවුම ගැන හිතුවාම අපිට මෙහෙම බලනකොට මේ තැන් වල හිපුදුනොත් අපිට රවුමක් කියලා පේන්නේ නැහැ. මේ පැත්ත රවුම කියලා පේනව නේද? බුදුහාමුදුරන්ට මේක ඕනේ පේනවා. එතකොට පේනවා මෙතනින් මෙතනට මාරු වෙවි විමුක්තිය හොයන්න බෑ. මේ සම්පූර්ණක වටයක්. ඒක හරියට මෙතනින් කණුවක් තියෙනවා නම් අවිද්‍යාව තණ්හාව කියලා ඒක හරහා බැඳිච්ච දන්වැලේ මේ වටේ යන්නේ. එක කියන්නේ ලොකු කතා කිව්වට යන්නේ වටේ. තේරෙනවද? ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ හින්දා බුදුහාරු ඔන්න ඔය මූලික අර මධ්‍ය ලක්ෂ්‍යම ගලවන්නයි කිව්වේ. හරි. ඔන්න ඔතනට තමයි අර ස්කන්ධ පරයය ගන්න ඕන තැන. එනේ සකස් වෙනවා කියන එක. ඔන්න ඔය සැකස්ම මුලාවක් කියන එකයි කියන්නේ. පැහැදිලිද? සකස් වෙච්ච දේවල් මහරු ගන්න කියලා නෙමෙයි කියන්නේ. මම අර කිව්ව එක මතකයි නේද? කඩවල් දෙකකින් බඩු ගත්තා. හරිද? අපිට උණුනේ බාත් รู මයක් හදන්න ෆිටින්ග්ස් වගේක් ගන්න ස්වාමීන් වහන්සේලාමගේ කුටියට. එක මේ කඩේක බඩු ගාන වැඩි අනිත් කඩේ බඩු ඒ ගානම අඩුයි. අපි ගියපු හින්දා ගණතුරු කරපු හින්දා එක කඩේකින් අරගත්ත ටික උයි අනිත් කඩේනුයි බඩු ගත්තා. ඉතින් දෙකටම හොඳ මේ සාධාරණ ගත්තා. හැබැයි බිල් දෙකේ තියෙන්නේ එකම ඇඩ්‍රස් එකක්. තේරෙනවද?
ඒ වගේ තමයි. ආයුධ මාරු කළාට කැපෙන්නේ එකම ලීය උඩ. ඔන්න ඔය ලීයම මුලාවක් කියන එකයි අදහස් කරන්නේ. මුලාවක් කියලා අල්කායන්ෙන් ඉවර කරනකොට වඩා මුලාවක් වැන්න කිව්වනම් හරි. කියන්නේ මායාවක් වැණිය කියලානේ තියෙන්නේ. තේරෙනවද? කෙසෙල් කඳක් වැණියනේ. අරටුවසුන් කෙසෙල් කඳක් වැණිය. හරිද? දිය බුබුලක් වැණිය, ඊට පස්සේ පෙන බුබුලක් වැණිය, මායාවක් වැණිය, විඥාවක් වැණිය කියලා පෙන්නන්නේ. තේරෙනවද? ඒ ටික පෙන්නන්නේ ඔය. වැණිය කියන එක මම දැම්මේ නැහැ. අල්කායන්ට දැම්මේ අදහස එන්න කියන එකකින් හරි. ඉතින් ඒ හින්දා අර ඔන්න ඔය ස්වභාවයම දෝසයි කියලා කියන්නේ. දැන් මෙහෙමයි. දැන් මේකෙන් ගන්න එපා විකෘති අර්ථය. ඒ කියන්නේ මේ අවියාවුද ගැන හිතලා වැඩක් නැහැ. මේ මස් ලොඹුව තමයි ප්‍රශ්නේ වගේ. නැත්තම් කොටේ තමයි නේද ප්‍රශ්නේ වගේ ගන්න නෙමෙයි මම කිව්වේ. ආයුධෙන් කපන තැනම ඒ තැනදිම මෙසේ කියන අර්ථයෙන් කොටේ දෙනවා. එනේ ඕව වෙන් කරලා ගන්න බෑ. පැහැදිලි. ඒක හරියට මේ ගැබිනි මාතාවකගේ කාන්තා කියන ස්වරූපයයි ගැබේ ඉන්න දරුවා කියන එකයි වෙන් කරන්න බෑනේ. ගැබිනි අම්මා කෙනෙක් හිටියට පස්සේ දරුවා තමයි මේ කෑල්ල, අම්මා තමයි මේ කෑල්ල කියලා වෙන් කරත හැකිද? දරුවා අයින් කරපුවම අම්මා කෙනෙක් දෙන්නේ නැහැ. හරිද? ඒතර මම කියන්නේ දරුවා ඉඳලා අම්මා කෙනෙක් නොයි දියන්නේ නැහැ. කාන්තාවක් කියලා දරුවෙක් ඉන්න බෑනේ. පැහැදිලි මම කියන්නේ. අම්මා හිටියොත්මයි දරුවා කෙනෙක් දෙන්නේ. ඔන්න ඕකමයි අර නලකලාප සූත්‍රය මොනවද හැටියට බටමිටි දෙකේ උපමාවක් කියනව නේද? බලන්නකෝ මේ උපමාවල තියෙන තීව්‍ර බව හරිද? ටිකද මේවා මේ හොයන්නේ නැති හින්දායි ප්‍රශ්නය. ඒ බුදුහාමුදුරුවෝ ඕක ටක්කට කියලා දිනවා. ඒ කියන්නේ මේක කොහොමද බැලිය යුත්තේ කියන එක. ඒකේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඔන්නෝම බඩමිටි දෙකක් තියෙනවා කියලානේ ඔහොම. කියන එක දිනවද? මෙහෙමනේ තියෙන්නේ. අපිට හිතෙන්නේ දැන් බඩමිටි දෙකේ එකතුව පෙන්වන්නේ ත්‍රිකෝණයක් නේ. නිකන් පිරමීඩයක හැඩයක්නේ තියෙන්නේ. එතකොට අපිට නිකම්ට හිතෙන්නේ නැද්ද? මෙහෙම එකක් තියලා ඊට පස්සේ එකක් ගන්නලා මෙහෙම තියන්න පුළුවන් කියලා. දැන් මම කියනකොට නම් එහෙම හිතෙන්නේ නැහැ තමයි. හැබැයි අර කතාව ගන්නකොට අපිට හිතෙනවා මේක තියලා අනිත් එක මෙහෙම තියද හැයි කියලා. තේරෙනවද? එහෙම තියන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේ සැකැස්මට මෙන්න මේ අර්ථයට කියන්නේ. පැහැදිලිද? පැහැදිලි මං කියන එක. බටමිටි දෙකේ සහ මේ ඒ උපමාවල තියෙන ලස්සන කියන්නේ බට කිව්වහම මොකක්ද ඒකේ අර්ථය? බට දඬුවල ස්වභාවය මොකද්ද? කොන්ක්‍රීට් හරි යකඩ හරි මොනවා හරි එකක්ද ඔය කියන්නේ? බටවල පිරිච්ච බවක් පෙවුනට ඇතුළ හිස්. තේරෙනවද? ඒකයි බටගස් දැක්කාම හොඳ ඇතුලේ ඇති අරටු වගේ කියලා හිතන්න පුළුවන්. කපනකොට නිකන් පතුරු යන්නේ. තේරෙනවද? ඒකයි උපමාවල අති දක්ෂය කියන්නේ බුදුහාමුදුරුවෝ. පැහැදිලි? මං කියපු අර්ථය පැහැදිලි නේද? ඕක තමයි අර ගොම්බානේ කතාවේ තියෙන්නේ. කළුගුණයි සුදුගුණයි කතාව. අපි කරන්නේ කළුගුණාව එක මඩුවකින් ගේනවා. සුදුගුණාව තව මඩුවකින් ගේනවා. විය ගහ තව කොහෙන් හරි උස්සන් එනවා. ওই ටික සකස් කරලා හිතනවා මේක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ නැති කියලා. ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ අර්ථක දක්වන්නේ. ඒ සිද්ධියට ගොන් බාන කියන එක තනි ගොනෙක් එක්ක යොදන්න බෑ. වියගහයි කළුගොණයි සුදුගොණයි ඇති තැනට ගොම්බාන කියනවා මිසක ඔය ගොම්බාණෙන් කළුගොණාව අයින් කරලා හිතන්න බෑ. පේනවද සිද්ධිය? දැන් නිකන් හිතන්න මම වුණත් සමහර වෙලාවට කතාවක් කියනකොට මම වපසරියක් කියනව නේද? බෑග්ග්‍රවුන්ඩ් එකක් කියන්නේ. මේ බෑග්ග්‍රවුන්ඩ් එක කතාවේ අර උත්කෘෂ්ඨ තැනට එනකොට අදාළයිද? අදාළ නැහැ. හැබැයි ඒක කියන්නේ නැතුව කිව්වොත් තේරෙනවද? තේරෙන්නේ නැහනේ. පැහැදිලිද? අර වේපචිත්ති අසුරේන්ද්‍රය සම්බන්ධව සූත්‍රයක් අපි කතා කරලා මතකද? ඒකේ කියන්නේ අර දෙවි රජතුමා කවුද? සක්‍රදේවේන්ද්‍රනේ. සක්‍රදේවේන්ද්‍රයා වේපචිත්තිව අල්ලන් ඇවිල්ලා මාංජු දාලා තියනවා කියලා. ඒකට පදනම කියනවනේ. දැන් මම ඔහොම කිව්වහම කෙනෙක් අහයි මොකටද වේපචිත්තිව අල්ලන් ආවේ? අහනෝක. ඒකට හේතුව බුදුහාමුදුරුවෝ කියනවා. හැබැයි මේ හේතු කාරණා දක්වන්නේ උපමාවේ උත්කෘෂ්ඨ අර්ථය පෙන්වන්න මිසක කතාව කියන්න නෙමෙයි. දැන් පත්‍රයක තියෙනවා වෙඩි දිලා මැරුවා. දැන් අපිට මොනවද තියෙන ප්‍රශ්න? කවුද මැරුවේ? ඇයි මැරුවේ? කොහෙද මැරුවේ? ඔය ටික තියෙනව නේද? හැබැයි කියන්න ඕනේ ප්‍රවෘත්තිය මොකද්ද? වෙඩි තියලා මරපු බව. හැබැයි වෙඩි තියලා මරපු බව විතරක් ඕක print කරොත් ඇද්ද? නෑ ඒකයි සිරස්තලයට ඕක දාලා පොඩි අකුරෙන් විස්තරය ලියන්නේ. අන්න ඒ වගේ වැඩක් තමයි බුදුහාමුදුරුවෝ ඔය ධර්ම දේශනාව වලින් අර්ථ දක්වන්නේ. කියන්නේ උත්කෘෂ්ඨ අර්ථය පෙන්වන්න තමයි අර සම්පූර්ණ අදහස් ටික පෙන්වන්නේ. පැහැදිලිද? ඒක කෙනෙක්ට කියන්න පුළුවන් සිරස්තලයේ තමයි ප්‍රධාන අනිත් වැඩක් නැහැ කියලා. එහෙම බෑනේ. අරක පිළිවෙලට අරගෙනම තමයි උත්කෘෂ්ඨ අර්ථය අල්ලන්න ඕනේ. මම හුඟක්ලාට කියන්නේ මේ උපමාවකට ධර්මදේශනාවක් අහනවා කියන හැට චිත්‍රපටයක් බලනවා වගේ වැඩක්. මේ ලෞකික අර්ථය නෙමෙයි මේ කියන්නේ. අපි තනියෙන් කල්පනා කරනවා කියන්නේ නවකතාවක් වගේ වැඩක්. නවකතාවක මොකද වෙන්නේ? ඒකේ ගයිඩ් කර සීමාව අඩුයිනේ. වචනයක් කොහොම අපිට ඕන විදිහට මනක් කල්පිතව වමන්න පුළුවන්. ඒතකොට සමහරවිට නවකතාකරු ලියපු අර්ථයට වඩා වෙනස් විදිහට අපි කතාව හිතලා. හැබැයි චිත්‍රපටයක එහෙම බෑ. රූපෙනුයි සද්දෙනුයි හුඟක් ගයිඩ් කරනවා අපිව.
දැන් අපිට නළුවා ගැන හිතන්න දහස් ගණන් සම්භාවිතා නැහැනේ. පෙන්නනවා අපි දන්නවා මෙයා තමයි නළුවා. ඒකට එහාට එහා හිතන්නේ නැහැ. ඒ විදිහට එයා ගයිඩ් කරන් යන විදිහට ගියොත් තමයි අවසානති කතාව තේරෙන්නේ. ඒකයි නවකතා පොතක් කියවපු 10 දෙනෙක්ගෙන් ඇහුවොත් ඒගොල්ලෝ කතා 10ක් කියන්නේ. ඒගොල්ලන්ගේ හිතේ ඉන්න චරිත වෙනස්. තේරෙනවද? මට හොඳ කතාවක් මතකයි මේක තනක ගුවන් විදුලියේ නිවේදනය කරපු නිවේදිකාවක් මට මතකයි. එයා පළවෙනි සැරේට නිකන් මේ රූප මාධ්‍යයට ඇවිල්ලා කතා කරනකොට කෙනෙක් අහනවා මේ ඇයි ඔයගොල්ලෝ මේ මෙච්චර ලස්සන කටහඬක් තියාගෙන මෙච්චර ලස්සනට කතා කරන්න පුළුවන්කම තියාගෙන ඇයි ටීවී එකේ අනවුන්ස් කරේ නැත්තේ කියලා. ඒ නිවේදිකාවට ඒගොල්ලන්ගේ හිටපු සීනියර් කෙනෙක් කියපු උත්තරයක් තිබ්බලු. ඒ තමයි කටහඬින් මිනිස්සු හිතාගත්ත ප්‍රතිරූපේ රූපෙට ගියාම කැඩෙනවා කියලා. තේරෙනවද? ඒ මං හිතන්නේ ඕගොල්ලෝ දැකලා සමහරකට ලස්සන කටහඬක් තිබ්බට අපි හිතාගෙන ඉන්න රූපේ නෙමෙයි මූණ දැක්කම තියෙන්නේ. ඒතර පේනවද අපි හිතන් ඉන්න ෆැන්ටසිය නිකම්ම කුඩු වෙනවා කියලා. ඔගේ තව ලස්සනටක් තියෙනවා. එහෙම කුඩු වුණා කියලා ඊට පස්සේ අපි ගිහිල්ලා අර කලින් හිටපු ෆැන්ටසි ඉන්න පුළුවන්ද අපිට? අර කනට ඇහෙනකොටම දන්නවා මේ වගේ තමයි රූපේ තියෙන්නේ කියලා. තේරෙනවද? ඒක හරියට උදාහරණයකට කිව්වොත් එimhe මුල් කාලේ ඔන්න මොන හරි දේශනා හරි රෙකෝඩ් කරනකොට ඔඩියෝ විතරනේ තියෙන්නේ. ෆොටෝවත් නැහැ. ඒක හිතන් ඉන්නවනේ කටහඬනකොට මේ වගේ වෙන්න ඇති මේ වගේ වෙන්න ඇති මේ වගේ වෙන්න ඇති. හැබැයි මූණ දැක්ක ගමන් වෙනස් වෙනවා. අපේ අම්මා හරි මල්ලි හරි තාත්තා හරි කවුරු හරි වුණා දන්නවා කවුද කතා කරේ කියලා. හැබැයි අඳුරන්නේ නැති කෙනෙක් එක දන්නේ නැහැ. ඒ වගේ. හරිද? අන්න එක තමයි සජීවී භාවයේ තියෙන වටිනාකම ඇති. හරිද? ඒකෝට තමයි මේකේ වටපිටාව හොඳට ඉලිප්ලා ඉන්නේ. ඉතින් එහෙනම් මට මතක් කරන්න ඕනේ ඔන්න ඔය සැකැස්ම කියන අර්ථයයි බුදුහාමුදුරුවෝ අර්ථ පෙන්නන්නේ. ඒ සැකැස්ම කියන අර්ථය පෙන්නද්දී සැකැස්ම ඇතුලේ අපි හදාගත්ත මනක්කල්පිතය ඇතුලේ තියෙන සැකසීම ගලවන්න හෝ නිවන්න හෝ විමුක්තියක් ලබන්න නෙමෙයි කියන්නේ. මේ පදනම ගැන කතා කරද්දී මේ සමස්තය ආවරණය වෙනවා. අන්න එතනට ඔය අර්ථය තියෙන්නේ. මම ඉතින් අර මූලික සුළුවෙන් කාරණා මතක් කරේ අර මුල් ටිකේ තියෙන හැකියාව ටික හදාගන්න කියන අර්ථය පොඩ්ඩක් උලුප්පල දෙන්න. හරිද? ඉතින් ඒ හින්දා අපි හඳි මේ දානයක් දුන්නත් සීලයක් රැක්කත් විමසීම භාවනාවට යොමු වුණත් ඒක නා හරියට ඒක කරනවා නම් අර කෙලවරේම අර්ථයත් එක තමයි කරන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ එක වචනයක් කියනකොට පවා ඒ වචනේ අහලා සෝතාපන්න වෙන්න පුළුවන්. මොකද බුදුහාමුදුරුවෝ එක වචනේ පවා කියන්නේ සියල්ල දැකලා. අඩුපාඩු නැහැ කියන්නේ ඒකටයි. තේරෙනවද? ඉතින් සියල්ල දැකපු කෙනෙක් සරල වචනයක් කිව්වත් ඒක සරල නැහැ නුවණැත් එක්ක. ඒක ඊටාම සංකීර්ණ, ඊටාම ගැඹුරු අර්ථදී දේශනාවක්. ඒකයි ස්වභාවය. හරිද? ඉතින් ඒවා අර්ථ තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා අපි දේශනාව හමාර කරන්න. මේ ධර්ම දේශනාවන් විකාශය කරන්න ඒ වගේම මේවට දායකත්වයේ සපයන බොහෝ පිරිසක් එකතු වෙලා තිබ්බා. ඒ අතර මතක් කරලා තිනවා කුරුණෑගල පදිංචි භද්‍රාණි මහත්මිය සහ සෝමසිරි මහතා ඇතුළු පවුලේ සියලු දෙනාම මේ වෙනුවෙන් තමන්ගේ මූල්‍යමය දායකත්වය ලබා දුන්නා කියන එක. අරමුණු වශයෙන් බුදුසසුන රකින්න ගෞරවනීය පූජනීය දේශකයන් වහන්සේලා ප්‍රදාන සියලුම මහා සංඝරත්නය නිදුක් නිරෝගී චිරජීවනයටපත් වෙලා වහවහම නිවෙනින් නිවෙන්න මේ පින හේතුපනිෂය වෙත්වා කියලා පුණ්‍යානුමෝදනා එකතු කරලා තිනවා. එසේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලුම ලෝකවැසි සියලුම සත්‍යයන්ට සියලුම සත්පුරුෂයන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර භයානක සසරෙන් එතර වෙන්න මේ පින උපනිශ්‍රය වෙන්න කියලාත් ඒ වගේම විශේෂයෙන්ම දෙපාර්ශ්වයේම මියගිය මතක අමතක සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ ඇත්තොත් භවගාමී සසර ඊටාම ඉක්මනින් කෙලවර කර ගැනීමටම නිවනින්ම නිවීමට මේ පින උපනිශ්‍රය කරගනිත්වා කියලා මතක් කරලා තිනවා. සියලුම සත්‍යයන්ට ධර්මාබෝධය ලැබීමට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සසරෙන්ම මිදලා ඒ ලබන පරම ආරෝග්‍ය ලාභය ලබන්න මේ පින් උපනිශ්‍රය වෙන්න කියලා හැමෝම ඊටාම චිත්ත ප්‍රීතියෙන් ප්‍රාර්ථනා කරලා තිනවා. ඒ සත් ප්‍රාර්ථනාවන් එසේම වෙත්වා කියලා අපිත් පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ මේ නාලිකාවන් ආරම්භ කරලා මේ වගේ ඊටාම මෙහෙයක් කරන්න ඒ අදහස පහළ වෙච්ච තැන ඉඳන් ලොකු සවනස්ලා බොහෝ පිටසක් මේවට කැපුණා. ලොකු සවනස්ලා වරක් ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නයේ විශේෂයෙන්ම පැවිද්දර යොමු කරපු පැවිදි කරවපු ධර්ම විනය උගන්වපු සියලුම මහා උතුම් මහා සංඝයාව සිහිපත් කරනවා. සියලුම මහා උතුම්යන් වහන්සේලා ඊටාම ඉක්මනින් මේ බෝධි සම්භාරයන් පුරාගෙන කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය වඩා වර්ධනය කරගෙන පතන්නා වූ බුදුපසේ බුදු රහත් කියනා වූ ඕනෑම බෝධියකින් ඊටාම ඉක්මන් භවයකදී නිවනින්ම නිවෙන්න මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේවට දායකාරී කාතිත මේකට දායකත්වය දෙන මේකට අනුග්‍රහය සපයන දන්න නොදන්න කාර්ය මණ්ඩලය අපේ සියලුම සහෝදර සහෝදරයන් ඒ වගේම මේ වටපිටාවන් පූජා කරපු උපාසක උපාසිකාවන් දායක දායිකාවන් සිව්පසෙන් උපස්ථාන කරන සෑම සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. අපි සියලු දෙනාගේම නවීන ජන්මාන්තරගත වෙන්න ඉතිච්ච අම්තාක් පිරිසක් පින් අනුමෝදන් වෙන්න ඉන්නවා නම් දුක්ගතියක පහත් ගතියක ඉන්නවා නම් ඒ හැමෝමත් මේ පින අනුමෝදන් වීමෙන් සුගතියක් බවක් ලබාවා. සුගතියක ඉන්නවා නම් තව තවත් ඒ සැප සම්පත් වල තියෙන ඒ අසහරත්වය මෝඩ අජීර්ණ භාවය පහත් භාවය දැකලා සත්පුරුෂන්ගේ ආශ්‍රයයට වැටිලා ධර්ම ශ්‍රවණයෙන් ලබන්න තියෙන උත්කෘෂ්ඨ ඵලදාවන ලාගෙන නිවනින්ම නිවෙන්න මේ පින් හැමෝටම උපනිශ්‍රයක් වෙත්වා කියලා සාදු කියලා අපි සියලු දෙනාම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වත්නි අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටමත් අප සියලු දෙනාටමත් සියලු ලෝකවාසී සියලුම සත්වයන්ටත් අපි කරගන්න ඉදිච්ච ධර්ම සාකච්ඡාමය ඒ
පුණ්‍යානුමෝදනාවන් මේ කුසල ශක්තියින් ඒ වගේම බුදු පියාණන් වහන්සේලාගේ ගුණය සිහිපත් කරලා වන්දනා කරලා මල් පහන් සුවඳ දුම් ආදී පූජා කරලා විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා උදෙසා දානමාන උපසාන සකස් කරලා දක්ෂිනාංශයන් පූජා කරලා පරිස්කාර පූජා කරලා එකීම කීනු කියා ආකාරයෙන් සකස් කරගන්නට යෙදුනා වූ අනන්ත පරිමාණ මහානීය අසංකේය අපමෙය වූ මහානීය පුණ්‍ය කුසල ශක්තිය සියලුම සත්වයන්ට අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් ඒ ඇත්තොත් සත්පුරුෂ ආශ්‍රයයට පැමිණෙත්වා ධර්ම ශ්‍රවණය කරන්නම කන් යොමු වෙත්වා. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවි සැනසී පැමිණවදාල අජරාමර සංඛ්‍යාත නිවෙන්ට මේ සියලුම පුණ්‍ය ශක්තිය ඒකාන්ත උපනිෂයක් පාරමිතාවක් සත්පුරුෂ ආශ්‍රයක් බවටම පත් වෙත්වා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා පුණ්‍ය අනුමෝදනා කරනවා. හොඳයි හැමෝටම ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්තිහි භවන්තු තේ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේපි පානිනෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම නිවනින් නිවෙන්න මේ පින උපනිෂ වේවා. සුවපත් වේවා. රාගක්ඛයෝ නිබ්බානං